දස පාරමිතා දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කන්ති සච්ච මදිට්ඨානං මෙත්තු පෙක්ඛාති මා දස දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය ශාන්ති සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රී හා උපේක්ෂා පාරමිතා ලෙස පාරමිතා 10කි. එයින් එක් එක් පාරමිතාවක් පාරමිතාය උපපාරමිතාය පරමාර්ථ පාරමිතාය යන ભેදයෙන් තුන් වැදෑරුම් වීමෙන් පාරමිතා 30ක් වෙයි. පාරමිතා සම්පාදනයේ උපාය සෑමදෙනා විසින් පාරමිතා සම්පාදනය කළ යුතු ආකාරය එකක් නොවේ. ලෞතුරා බුදු බව පතන මහ බෝසතුන් විසින් පාරමිතා සම්පාදනය කළ යුතු ආකාරය එකකි. ප්‍රත්‍යේක බෝධිසත්වයන් විසින් පාරමිතා සම්පාදනය කළ යුතු ආකාරය අනෙකකි. ශ්‍රාවක බෝධිසත්වයන් විසින් සම්පාදනය කළ යුතු ආකාරය තව එකකි. එයින් මහ බෝසතුන් විසින් පාරමී සම්පාදනය කළ යුතු ආකාරය මෙසේය. මහ බෝසතුන්ගේ පාරමිතා සම්පාදනය චතුරංගයකින් යුක්ත විය යුතුය. දස පාරමීන් අතුරෙන් එකකුදු අඩු නොකොට සියල්ලම සම්පාදනය කිරීම එක් අංගයකි. ඒවා සම්පාදනය කරන කල්හිදු පලක් නැති වැඩක් කරන්නාක් මෙන් අනුන්ගේ උවමනාවකට වැඩක් කරන්නාක් මෙන් නොසලකිල්ලෙන් නොකොට ඊටාම ආදරයෙන් ගෞරවයෙන් සම්පාදනය කිරීම එක් අංගයකි. දුර ගමනක් යන රෝගියෙකු නැවති නැවතී යන්නාක් මෙන් පාරමිතා සම්පාදනය කලින් කල නොනවත්වා දිගටම කරගෙන යාම තවත් අංගයකි. කලක් පාරමිතා සම්පාදනය කොට අතහැර නොදමා කොතෙක් කල් හෝ ලෞතුරා බුදු බවට පැමිණෙන තෙක්ම පාරමී සම්පාදනය කිරීම අනික් අංගයයි. මේ අංග හතරම මහ බෝසතුන්ගේ පාරමී සම්පාදනයේ උපාය හතරකි. තවද මහා බෝධිය පතන්නහු විසින් පළමු කොට මාගේ මේ ආත්ම භාවය බුදුවරුන්ට පිරිනමමි යයි බුදුවරුන්ට ආත්ම පූජාව කළ යුතුය. මාහට ලැබෙන්නා වූද මා විසින් සපයන්නා වූද යම් වස්තුවක් වේ නම් ඒ සියල්ල වුවද යාචකයන් ඇති වුවහොත් දන් දෙමිය. දී ඉතිරි වූ දෙයක් වේ නම් එපමණක්ම මාගේ ප්‍රයෝජනයට ගනිමි යයි ලබන්නට පළමුවම සියලු වස්තුව දීමට නියම කරගත යුතුය. දන් දීමට ඇති බාධක 4 දුරු කරගත යුතුය. දන් දිය හැකිවීමට දීමේ පුරුද්ද තිබිය යුතුය. නුපුරුද්ද දානයට එක් බාධකයකි. දාන වස්තුන්ද තිබියදී ප්‍රතිග්‍රාහකයන් සිටියදී යාචකයන් ඉල්ලද්දී දීමට සිත නොනැමෙන්නේ පුරුද්ද මදවීමෙනි. එකල්හි මහා බෝසත්හු සිතන්නාහු මාගේ සිත දානයට නොනැමෙන්නේ පුරුද්ද මද බව නිසාය. මාගේ වස්තුව ලබන්නටද ප්‍රථමයෙන් මා විසින් දීමට නියම කරගන්නා ලද්දේය. දැන් මා විසින් පුරුද්ද ඇතිවීම පිණිස දන් දීමට පටන් ගත යුතුය යයි සිතා පළමුවන දාන බාධකය දුරු කරගනිති. දාන වස්තු මද බව හෙවත් දිලිඳුකම දාන පාරමිතාවට ඇත්තා වූ එක් මහත් බාධකයකි. දීමට වස්තුව මද කල්හි මහ බෝසත්හු දැන් මා දිලිඳුව සිටින්නේ පෙර නොදුන් නිසාය. මා විසින් දැන් ඇති හැටියට ස්වල්ප වශයෙන් හෝ දීම කළ යුතුයයි සිතා ඇති හැටියට දන් දෙන්නට පටන් ගැනීමෙන් දෙවන දාන බාධකය දුරු කරගනිති. සිය ගණන් දහස් ගණන් වස්තුන් ඉල්ලන කල්හි එතෙක් දීමට සිත නමා ගැනීම පහසු නොවේ. දහස් ගණන් ලක්ෂ ගණන් වටිනා දේවල් ඉල්ලන කල්හි ඒවා දීමට සිත නමා ගැනීමද දුෂ්කරය. ඉල්ලන දේවල් වැඩිවීම දාන වස්තුවල වටිනාකම වැඩිවීම
දාන වස්තුන් උසස් දේවල් වීම දීමට එක් බාධකයකි. එබඳු අවස්ථාවලදී මහ බෝසත්හු මා විසින් පතන දෙය වූ ලෞතුරා බුදු බව සියල්ලටම වඩා උසස් දෙයකි. වටිනාකම පමණ කළ නොහෙන දෙයක බොහෝ වස්තුන් නොදී උසස් වස්තුන් නොදී ලෞතුරා බුදු බව නැමැති උසස් දෙය නොලැබිය හැකිය. මා විසින් ඒ උසස් දෙය ලැබීම සඳහා බොහෝ වස්තුන් දිය යුතුය. වටිනා වස්තුන් දිය යුතුය. උසස් වස්තුන් දිය යුතුයයි සිතා තුන්වන දාන බාධකය දුරු කර ගනිති. නිතර දන් දීම කරගෙන යන්නහුගේ වස්තුව ක්‍රමයෙන් හීන වන්නේය. නොනවත්වා දීගෙන යන දායකයා ක්‍රමයෙන් දිළිඳු වෙයි. දිළිඳු බව මහත් දුකකි. එබැවින් වස්තු හීනත්වය ගැන සිහිවීම එක් දාන බාධකයකි. දීමෙන් වස්තුව හීන වී දිළිඳු වූ මහබෝසත්හු වස්තුවේ අනිත්‍යතාව හා පෙර දන් දුන්නා මද බැවින් දිළිඳු වන බවද සිතා ඒ බාධකය දුරු කරගෙන ඇති සැටියෙන් දන් දීම කරති. සීලාදී පාරමීන් සම්පාදනය කිරීමේ උපායද දාන පාරමිතාව සම්බන්ධයෙන් කියන ලද කරුණු අනුව සිතාගත යුතුය. බුදුවරයන් හට තමන්ගේ ආත්මය භාර කිරීම හෙවත් පූජා කිරීමද පාරමී සම්පාදනයේ උපායකි. කලින්ම තමන්ගේ ආත්මය බුදුවරුන්ට පූජා කොට බුදුවරුන්ට කැපකොට පෙරුම් පිරීමේ බිමට බැස වීරය කරගෙන යන්නා වූ මහබෝසත්වයන් වහන්සේට තමන්ගේ ධනයට හා අමුදරුවන්ටද ජීවිතයටද හානි වන්නා වූ කිනම් උපද්‍රවයක් කුමකින් හෝ කවර පුද්ගලයෙකුගෙන් හෝ පැමිණියත් මාගේ ආත්මය බුදුවරුන්ට පූදන ලද්දක්ය. මට වන විපතක් වන හානියක් වේවා කුමක් වුවත් කම් නැත යයි පාරමිතා භූමියෙන් පහ නොවී එහි ස්ථීරව සිටිය හැකි වෙයි. එබැවින් මහබෝසතුන්ගේ ආත්ම පූජාව සකල පාරමිතාවන්ගේම සම්පාදනෝ උපායක් වෙයි. නාම රූප සංඛ්‍යාත සංස්කාරයන්ගේ හෙවත් ස්කන්ධ පංචකයාගේ අසාරත්වය සලකා ආත්මය කෙරෙහි ඇල්ම තුනී කර ගැනීම හා කරුණා මෛත්‍රීන් දියුණු කිරීමෙන් පරසත්වයන් කෙරෙහි ස්නේහය දියුණු කර ගැනීමත් පාරමී සම්පාදනයේ උපායකි. ආත්ම ස්නේහය තුනී කරගත් මහා බෝසත්වයන් වහන්සේට බෝධි සම්පාර සම්පාදනයෙන් වන දුක් ගැහැට අලාභහානි ඉවසිය හැකි වෙයි. පරසත්වයන් කෙරෙහි දයාව දියුණු කර ගැනීමෙන් ඔවුන් උදෙසා කොතෙක් වුවද දුක් කරගත හැකි වෙයි. වෙහෙසිය හැකි වෙයි. තමන්ගේ ධනය හා සැපය ඔවුන් උදෙසා පරිත්‍යාග කළ හැකි වෙයි. එබැවින් ආත්ම ස්නේහය තුනී කර ගැනීම හා පරසත්ව ස්නේහය දියුණු කර ගැනීම පාරමී සම්පාදනයේ උපාය වෙයි. මෙතකින් දක්වන ලදුවේ මහා බෝධි පාරමිතා සම්පාදනයේ උපායෝය. ප්‍රත්‍යේක බෝධි, ශ්‍රාවක බෝධි ආදීන්ට පාරමී සම්පාදනය කිරීම මහා බෝධි පාරමිතා සම්පාදනයේසේ බර වැඩක් නොවේ. එබැවින් ප්‍රත්‍යේක බෝධිසත්වයන් හා ශ්‍රාවක බෝධිසත්වයෝ මහ බෝසතුන් කරන පරිදි මහා පරිත්‍යාගයන් කොට මහා දුක් ගෙන පාරමී සම්පාදනයේ නොයෙදෙති. ඒ බෝධි දෙක සඳහා පාරමී සම්පාදනය කරනුවන් විසින් මහා බෝධි පාරමිතා සම්පාදනයේ උපාය වශයෙන් දක්වන ලද කරුණු වලින් තම තමන්ගේ තත්වයට යෝග්‍ය කරුණු පාරමී සම්පාදන උපාය වශයෙන් සලකාගත යුතුය. 1. දාන පාරමිතාව. පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් හෝ තමා අයත් දෙයක් කර්මඵල සලකා දීම දානය නම් වෙයි. අභිධර්ම ක්‍රමයෙන් කියතහොත් තමා අයිති දෙය දීම් වශයෙන් උපදනා චේතනාව දාන යයි කියනු ලැබේ. ආහාර පාන වස්ත්‍ර ආදී දාන වස්තුන්ටද
දාන යන නම කියති. මෙහි එය අදහස් කරනු නොලැබේ. ගුණාදියෙන් තමාට උසස් අයට ගෞරව පෙරදරිව කරන දීම පූජා නම් වේ. ගුණාදියෙන් තමා හා සම වූවන්ටද පහත් වූවන්ටද උපකාර වශයෙන් මෛත්‍රී කරුණා පෙරදරිව දීම අනුග්‍රහ නම් වෙයි. ණයට දීම, ණය ගෙවීම, පඩි දීම, බදු ගෙවීම යනාදිය පූජා හෝ අනුග්‍රහ නොවන බැවින් දාන සංඛ්‍යාවට නොගනු ලැබේ. පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් පවත්වන ලද දානයම බෝධිත්‍රය අතුරෙන් යම් කිසිවක් හෝ නිවන හෝ පතා කරන කල්හි දාන පාරමිතාව නම් වේ. චර්යා පිටක අර්ථ කතාවෙහි මෙසේ සඳහන්ය. කරුණූපාය කෝසල්ල පරිග්ගහිතා අත්තූපකරණ පරිච්ඡාග චේතනා දාන පාරමිතා යයි කරුණාවෙන් හා උපාය දන්නා නුවණින් වැළඳ ගන්නා ලද ආත්මෝපකරණ පරිත්‍යාග චේතනාව දාන පාරමිතාවයයි දක්වා තිබෙන්නේ මහා බෝධිසත්වයන්ගේ දාන පාරමිතාවයි. ලෞතුරා බුදුවීමට විවරණ ලත් මහා බෝධිසත්වු එදිනම කුමක් කිරීමෙන් බුදු විය හැකිද? බුදුවන්නට කළ යුතු දේවල් කවරහුදැයි සිය නැනින් සොයති. එසේ බුද්ධකාරක ධර්මයන් සොයන මහා බෝසතුන් විසින් පළමු කොට දැක පළමුවෙන් සමාදන් වන්නා වූ ධර්මය දාන පාරමිතාවයි. හන්ද බුද්ධ කරේ ධම්මේ විචිනාමි ඉතෝ චිතෝ උද්දං අදෝ දස දිසා යාවතා ධම්ම ධාතුයා විචනත්තෝ තදා දක්ඛින් පටමං දාන පාරමින් පුබ්බකේහි මහේසීහි අනුචින්නං මහාපතං ඉමං ත්වං පටමං තාව දල්හං කତ୍වා සමාධිය දාන පාරමිතං ගච්ඡ යදි බෝධි පත්තු මිච්ඡසි. මේ අප බෝසතුන් විවරණය ලැබ පාරමී ධර්මයන් සෙවීමේදී දාන පාරමිතාව දැක සමාදන් වුණ හැටි දැක්වෙන බුද්ධ වංශ පාළියේ එන ගාථා තුනකි. ඒවායේ තේරුම මෙසේය. මම දැන් මේ ධර්ම ධාතු සංඛ්‍යාත ලෝකයේහි දෙව්ලොවද මිනිස් ලොවද යන හැමතැනම දස දිසාවෙහිම ඔබ මොබ බුද්ධකාරක ධර්මයන් සොයමි. සොයන්නා වූ මම එකල්හි පෙර බුදුවරයන් ගිය මහා මාර්ගය වූ දාන පාරමිතාව පළමු කොට දුටුවෙමි. ඉදින් නුඹ සම්බෝධියට පැමිණෙනු කැමැත්තෙහි නම් පළමු කොටම මේ දාන පාරමිතාව තද කොට ගනුව දාන පාරමිතාව පුරව යනු එහි තේරුමයි. දන් දීම හැම දිනාටම කළ හැකි පහසු දෙයක් නොවේ. දන් දීමේ අපහසුකම දුප්පත්කමම නොවේ. සුළු දෙයක් නොවටිනා දෙයක් Tamanට ප්‍රයෝජන නැති දෙයක් දීමට සැමටම කළ හැකි වුවද උසස් දෙයක් වටිනා දෙයක් දුනහොත් පාඩුවන තමාට ප්‍රයෝජනවත් දෙයක් දීම බොහෝ දුරට සිත් දියුණු කරගත් නුවණ දියුණු කරගත් අයට මිස අන්‍යයන්ට නොකළ හැකිය. උසස් දේ නොදී වටිනා දේ නොදී දාන පාරමිතාව සම්පූර්ණ නොකළ හැකිය. වටිනා දේ උසස් දේ දීම වනාහි යුද්ධයක් කිරීමසේ අමාරු වැඩක් බව දානංච යුද්ධංච සමානමාහු යනුවෙන් දක්වා තිබේ. උසස් දේ දීමේ දුෂ්කරත්වය දසන්නක ජාතකයේ මෙසේ දක්වා තිබේ. එය සත්තක නිපාතයේ ජාතකයකි. පෙර බරණැස නුවර විසූ මද්දව නම් රජෙක් ඊතා වටිනා දෙයක් දී එහි ආශාව නිසා රෝගාතුර විය. මානසික රෝගය බෙහෙත් වලින් සුව කළ නොහෙන බැවින්
රජු සුවපත් කරනු පිණිස රජ මිදුලේ ක්‍රීඩා දැක්වීමක් කළහ. එහි එක් පුරුෂයෙක් දෙතිස් අඟලක් දිග තියුණු කඩුවක් ගිල්ලේය. රජ එය දැක පුදුම වී ලෝකයෙහි එයට වඩා තවත් දුෂ්කර දෙයක් ඇද්දැයි ඇමතියෙකුගෙන් විචාලේය. එකල්හි ඇමති තෙමේ ගිලෙය්‍ය පුරිසෝ ලෝභා අසින් සම්පන්න පායිනං යෝච වජ්ජා දදාමීති තං දුක්කරතරං තතෝ සබ්බඤ්ඤං සූකරං ඨානං එවං ජානාහි මාගද. මගධ රජුරුවනි, පුරුෂයෙක් ධන ලෝභයෙන් මෝහත් වූ අනුන්ගේ ලේ බොන්නා වූ කඩුව ගිලගන්නේය. යමෙක් තමා අයත් දෙයක් අනුන්ට දෙමී කියා නම් දෙන්නට පොරොන්දු වේ නම් එය කඩුව ගිලීමට වඩා දුෂ්කරය. ලෝකයෙහි ඇති අන් කරුණු සියල්ලම පහසුය. දෙමි යයි කීමම ඒ සියල්ලට දුෂ්කර වේ යයි එහි තේරුමයි. එය අසා මගධ රජ අන් ඇමතියෙකුට කතා කොට පළමු ඇමතියා කී දෙයට වඩා තවත් දුෂ්කර දෑ ඇද්දැයි විචාලේය. එකල්හි ඇමති තෙමේ කියනුයේ න වාච මුජ්ජිවන්ති අපලං ගිර මුදී රිතං යෝච දත්වා අවාකෛරා තං දුක්කර තරං තතෝ සබ්බඤ්ඤං සූකරං ඨානං එවං ජානාහි මාගද. මගධ රජුරුවනි, වචනය නිසා ජීවත් වන්නෝ නැත. එබැවින් වචනය නිෂ්ඵලය. යමෙක් කී හැටියටම වස්තුව ලෝභය දුරුකොට කී දෙය දෙයි නම් එයම දුෂ්කර කාරණයයි. ලෝකයේ ඇති අන් සියල්ලන්ටම පහසු යයි කීයේය. ඒ අසු රජතුමා මම පොරොන්දු හැටියටම දුෂ්කර දෙයක් කළෙමි යයි සතුටු වී ශෝකය තුනී කරගෙන සමීපයේ සිටින මහා බෝසත් සේනක පඬිතුමාගෙන් කියන ලද කරුණු දෙකට වඩා තවත් දුෂ්කර කරුණු ඇද්දැයි විචාලේය. සේනක පඬිතයෝ කියන්නාහු දදෙය්‍ය පුරිසෝ දානං අප්පං වා යදි වා බහුං යෝච දත්වා නානු තප්පේ තං දුක්කර තරං තතෝ සබ්බඤ්ඤං සූකරං ඨානං එවං ජනාහි මාගද. මිනිස් තෙමේ ස්වල්ප වූද මහත් වූද දාන දෙන්නේය. යමෙක් උසස් දෑ වටිනා දෑ දී දුන් දෙය ගැන පසුව නොතැවේ නම් එයම දුෂ්කර කාරණය වන්නේය. මගධ රජුරුවනි, අන් සියල්ලම එයට වඩා පහසු කරුණක් යයි කීහ. මහබෝසතුන්ගේ කීම අසා මගධ රජතුමා මම දැන් දුෂ්කර කරුණු දෙකක් සම්පූර්ණ කළෙමිය. මාවැන්නෙකුට දුන් දෙය ගැන ශෝක කිරීම නුසුදුසිය. ඒ තුන්වන දුෂ්කර කාරණයද මා විසින් සිදු කළ යුතුයයි සලකා ශෝකය දුරු කරගත්තේය. දීමෙහි ඇත්තා වූ දුෂ්කරත්වය මේ කතාවෙන් දත හැකිය. දීම කොතරම් දුෂ්කර කරුණක් වුවද සම්බෝධියට පැමිණෙනු කැමැතියන් විසින් එය කළ යුතුමය. දන් දිය හැකි වන තරමට ධෛර්යය දියුණු කර ගැනීමෙන්ද, නුවණ දියුණු කර ගැනීමෙන්ද, දීම පුරුදු කර ගැනීමෙන්ද උසස් දෑ දිය හැකි තත්වයට පැමිණිය හැකිය. දාන පාරමිතා නොපිරිය හැකි තැනැත්තාට ඉතිරි පාරමිතාද නොපිරිය හැකිය. දාන පාරමිතාව දියුණු කරගත් තරමට ඉතිරි පාරමිතාද පිරිය හැකිය. දාන පාරමිතාව ගුණයන්ගේ ප්‍රතිෂ්ඨාවයි. දන් දීමට නොසමත් තැනැත්තා කෙරෙහි උසස් ගුණ නොපිටිය හැකිය. ඇතැමුන් දානය පහත් කොට සුළු කොට කතා කරන්නේ නොදැනීම හෝ කපටිකම හෝ නිසාය. දීම කෙනෙකුගේ ගුණ මැනීමේ කෝදුවයි. හැම ගුණයෝම පරිත්‍යාගය මුල් කොට ඇත්තේය. ප්‍රාණඝාතයෙන් වැළකීම එක් ගුණයකි. රුපියලක් පරිත්‍යාග කිරීමට සමත් තැනැත්තේ රුපියලක ලාභය නිසාද රුපියලක අලාභය නිසාද ප්‍රාණඝාතය නොකරයි. එහෙත් ප්‍රාණඝාතයෙන් වැළකුම නිසා රුපියල් 5ක 10ක අලාභයක් වතහොත් හේ ප්‍රාණඝාතයෙන් වැළකීමට සමත් නොවේ. රුපියල් 5ක් 10ක් පරිත්‍යාග කිරීමට සමත් තැනැත්තාම එයින් වැළකීමට සමත් වෙයි.
රුපියල් දහසක් පරිත්‍යාග කිරීමට සමත් තැනැත්තේ දහසක ලාභයටද ප්‍රාණඝාතයෙන් වැළකීමට සමත් වෙයි. දහසකට වන අලාභය රැක ගැනීම පිණිසද ඔහුට ප්‍රාණඝාතයෙන් වැළකිය හැකිය. අමුදරුවන් පරිත්‍යාග කිරීමේ ශක්තිය ඇති තැනැත්තාට අමුදරුවන්ට හානි කරන අමුදරුවන් නසන්නට තැත් කරන සතුරා නොමරා ප්‍රාණඝාතයෙන් වැළකිය හැකිය. ජීවිතය පරිත්‍යාග කිරීමේ ශක්තිය ඇති තැනැත්තා හට දිවි නසන්නට තැත් කරන සතුරා නොනසා ප්‍රාණඝාතයෙන් වැළකිය හැකිය. මෙසේ ඒ පුද්ගලයන්ට කවර ගුණධර්මයක් වුවත් පිරිය හැකි වන්නේ ගුණධර්මයෙහි පිහිටා සිටිය හැකි වන්නේ ත්‍යාග ශක්තිය හැටියට බව දත යුතුය. ගුණධර්මයන්ගේ වටිනාකම ප්‍රමාණ කරනු ලබන්නේද ත්‍යාගයෙනි. සතයක්වත් අලාභය ඉවසීමේ ශක්තිය නැති තැනැත්තා විසින් සිල් සමාදන් වී නිකන් සිටින කාලයේ කීමට පමණක් රක්නා සීලය සතයෙකුදුවත් නොවටින්නේය. රුපියලක් රැක ගැනීමට හෝ රුපියලක් ලබා ගැනීමට හෝ සිකපදය නොඉක්ම වන්නාගේ සීලය රුපියලක් වටිනේය. රුපියල් සියක් දහසක් දස දහසක් ලක්ෂයක් කෝටියක් නිසා කඩ නොකරන්නා වූ සීලය ඒ තරමටම වටනේය. අමුදරුවන් නිසා නොකඩන සීලය අමුදරුවන් පමණද ශරීර අවයවයන් නිසා නොකඩ කරන සීලය ශරීර අවයවයන් පමණද ජීවිතය නිසා නොකඩන සීලය ජීවිතය පමණද වටිනා බව දත යුතුය. ඉතිරි ගුණධර්මයන්ගේ වටිනාකමද කියන ලද්දට අනුවම තේරුම් ගත යුතුය. මෙසේ ත්‍යාග ශක්තියම ගුණධර්මයන්ගේ ප්‍රතිෂ්ඨාවද මිම්මද වන බැවින් දාන පාරමිතාව ගුණධර්මයන්ගේ රජ බව කිව යුතුය. එබැවින් මහබෝසත්හු පළමු කොටම එය සමාදන් වෙති. දාන පාරමිතාව පාරමීන්ගේ රජවතුදු බෞද්ධයන් හැමදෙන නිවන පතන නමුදු වර්තමාන බෞද්ධයන්ගෙන් වැඩි දෙනෙක් දාන පාරමිතාවේ ඉතා පහත් තැනක සිටින්නෝය. දීමේ ශක්තිය තබා තවම බොහෝ බෞද්ධයනට දාන කතාව ඇසිය හැකි ශක්තියවත් ලැබී නැත. ඔවුහු දන්දීම ගැන කතා කළහොත් බණ කිව්වහොත් ධර්ම කතිකයාට පවා බැන බැන යති. දාන කතා, සීල කතා, ස්වර්ග කතා ආදිය පිළිවෙලින් කියමින් දහම් දෙසීම කළ යුතු වුවද ඔවුන්ගේ කරදරය නිසා වර්තමාන ධර්ම කතිකයන්ට දාන කතාව හැර දමා දහම් දෙසන්නට සිදු වී තිබේ. ගිහියන්ගේ තත්වය පමණක් නොව මේ අතින් පැවිද්දන්ගේ තත්වයද සංවේගජනකය. අකීර්ති තාපසයන් විසින් තමන් වහන්සේට වළඳන්නට තිබූ ආහාරය පිළිවෙලින් තෙදිනක් තමන් निराහාරව සිටගෙන දන් දුන්නාහ. අපේ වර්තමාන පැවිදි උතුමන් වහන්සේලාගෙන් ඇතමෙක් දීම තමන් විසින් කළ යුත්තක් බව පවා නොදනිති. දීම ගිහියන්ට මිස පැවිද්දන්ට අයත් නොවන වැඩක් සැටියට ඔවුහු සිතති. මේ තත්වයෙන් නොනැගී සිටින තෙක් ඔවුනට නිවනට ලංවිය නොහැකි වෙයි. දාන පාරමිතාව පිරිය යුතු ආකාරය. සැපයට හේතුවන උපකරණයෝය, ශරීර අවයවයෝය, ජීවිතය යන මේවා පරිත්‍යාග කිරීමෙන්ද අන්‍යයන්ට පැමිණියා වූද ඉදිරියට පැමිණිය හැකි වූද බය දුරු කිරීමෙන්ද ධර්ම උපදේශ දීමෙන්ද දාන පාරමිතාව පිරිය යුතුය. දන් දීම නුවණින් කළ යුත්තකි. ඒ ගැන දත යුතු කරුණු රාශියකි. සුදුසු ආකාරයන් නොසලකා දුන්නා වීමට පමණක් දෙන දානයේ වටිනාකමක් නැත. නුවණින් ආරක්ෂිත නො වූ එබඳු දීම් පාරමිතා සංඛ්‍යාවටද නොපැමිණේ. පාරමිතා කුසලය නුවණින් හාත්පසින් ගන්නා ලද්දක්, ආරක්ෂා කරන ලද්දක් විය යුතු බැවින් පාරමිතා කුසලයක් වනු පිණිස දෙන තැනැත්තා සුදුසු සැටියට දෙන්නට දැනගෙනම දීම කළ යුතුය.
දෙන තැනැත්තා විසින් ප්‍රතිග්‍රාහකයන්ගේ තත්ත්වය සලකා තමාට වඩා ගුණ ආදියෙන් උසස් ප්‍රතිග්‍රාහකයන්ට පූජා වශයෙන් දීම කළ යුතුය. අනුග්‍රහ කිරීමට සුදුසු අයට අනුග්‍රහ වශයෙන් දිය යුතුය. ඒ දෙආකාරයෙන්ම දීමට සුදුසු ප්‍රතිග්‍රාහකයාට දෙපරිද්දෙන්ම දිය යුතුය. දාන වස්තුව කෙරෙහි ලෝභය මදකුදු ඉතිරි කර නොගෙන සම්පූර්ණයෙන් දුරු කොට දිය යුතුය. එයද පහසු කාර්යයක් නොවේ. ලෝභය ඉතිරි වී තිබෙන බව දායකයාට දැනගැනීමද පහසු නැත. දෙන බොහෝ දෙනා දුන් දෙය පිළිබඳ ලෝභය ඉතිරි කරගෙන දෙන නමුත් ඒ බව ඔවුහු නොදනිති. අසවල් හාමුදුරුවන්ට අසවල් පන්සලට මා මෙපමණ දී තිබෙනවාය. මෙපමණ වැඩ කර තිබෙනවාය. එහෙත් මට අසවල් දෙය දුන්නේ නැත. අසවල් දෙය කළේ නැත. යයි ඇතැම් දායක බවතුන් භික්ෂූන්ට දොස් කියනු දක්නට ලැබේ. ඔවුන් එසේ දොස් කියන්නේ දුන් දෙය ගැන ආසාව හෙවත් බලාපොරොත්තුව ඉතිරි කරගෙන දුන් නිසාය. ඇතැම් බවත්හු එබඳු කරුණු නිසා ඉදිරියට දීම නවත්වති. එයින් තේරුම් ගන්නට තිබෙන්නේ ඒ බවත්හු දාන වස්තුව ගැන බලාපොරොත්තුව සම්පූර්ණයෙන් හැරදීමක් කරන්නටම නොකමැති බවය. දීමෙන් පසු තමන් දුන් දෙයට වූ දෙය කළ දෙය සොයන්නෝද ආශාව ඉතිරි කරගෙන දුන් අයය. දුන් දෙය පිළිබඳ ආශාව සම්පූර්ණයෙන්ම දුරු වුණාද ඉතිරි වුණාද යන බව දෙන අවස්ථාවේදී දත නොහැකිය. ඉතිරි වී ඇති බව තේරුම් ගත හැකි වන්නේ එබඳු සිදුවීම් වල අනුසාරයෙනි. දෙන්නා වූ පින්වත්හු මේ සියුම් කරුණු තේරුම් ගැනීමට උත්සාහ කෙරෙත්වා. ආසාව ඉතිරි කරගෙන දෙන දාණය උසස් දානයෝ නොවෙති. දන් දීම ප්‍රතිග්‍රාහකයන්ට යහපත් කිරීමකි. අනුග්‍රහයක් කිරීමකි. දෙන සෑම දීමකින්ම ප්‍රතිග්‍රාහකයන්ට යහපතක් සිදු නොවේ. ඇතැම් දීම් වලින් ප්‍රතිග්‍රාහකයන්ට සිදුවන්නේ අලාභ හා කරදරය. එබඳු දීම් වලද වටිනාකමක් නැත. දිය යුත්තේ එයින් ප්‍රතිග්‍රාහකයාට හෝ අනෙකෙකුට හෝ විපතක් කරදරයක් අලාභයක් නොවන හැටියටය. ප්‍රතිග්‍රාහකයාට උපකාරයක් වන සැටියටමය. ප්‍රතිග්‍රාහකයාට ප්‍රයෝජනයක් නොවන හැටියටද අලාභහානි වන හැටියටද දෙන දාණය නොදීමම යහපතකි. රෝගියෙකුට අපත්‍ය ආහාරයක් අපත්‍ය බෙහෙතක් දීම වැනි ලදරුවෙකුට කැපෙන පිහියක් දීම වැනි දාන දීම නපුරකි. ඇතැම් බෞද්ධයෝ ස්වකීය විහාරයෙහි ලෙහෙසියෙන් ආහාරයක් වළඳන භික්ෂුවට එය කරගන්නට නොදී බොහෝ දුර කැඳවාගෙන ගොස් වෙහෙසට පත් කරවා මහා සංග්‍රහයක් හැටියට සිතා ආහාරයක් දෙති. එබඳු දානවලින් ප්‍රතිග්‍රාහකයාට වන ලාභය කරදර වීම පමණකි. ප්‍රතිග්‍රාහකයාට උපකාරයක් නොවන කරදරයක්ම වන එබඳු දාන දීමම අනුන්ට කරන අවැඩකි. සමහර නිමන්ත්‍රණවලට යාමෙන් ආහාර ටිකක් හා නොවටිනා යම්කිසි සුළු දෙයක් ලැබෙතත් දවසකට දෙකකට වැඩ පාළු වීමෙන් ප්‍රතිග්‍රාහකයාට අලාභ වන ලෙස දීම ද අනුන්ට කරන නපුරකි. ප්‍රතිග්‍රාහකයාට තමාගේ වැඩ පාළු වීමෙන් වන අලාභයට වඩා මහත් වූද කරදරයට වඩා ප්‍රයෝජනවත් වූද වටිනා සංග්‍රහයක් කිරීමට නම් දුර බැහැර කැඳවාගෙන ගොස් දීමද වටනේය. යම් කිසි වස්තු වර්ගයක් ඕමනා පමණටත් වඩා ඇතියෙකුට ඒ දෙයම දීමද නිෂ්ඵලය. පැවිද්දෙකුට කබායක් දීම වැනි ගිහියෙකුට පාත්‍රයක් සිවුරක් දීම වැනි ප්‍රතිග්‍රාහකයාට ප්‍රයෝජනයක් නැති දෑ දීමද සංග්‍රහයක් නොවේ.
බොහෝ දෙනෙකුට එක් දෙයක් දීමද ප්‍රතිග්‍රාහකයාගේ උවමනාව නොපිරිමැසෙන ලෙසද මද කොට දීමද නිෂ්ඵලය. එබඳු දීම්වලද වටිනාකමක් නැත. කෙනෙකුට ආහාරයක් දෙතහොත් කුසගින්න නිවෙන පමණට දිය යුතුය. වස්ත්‍රයක් දෙතහොත් ප්‍රතිග්‍රාහකයාට හැඳීමට හෝ පෙරවීමට හෝ අන් ප්‍රයෝජනයකට හෝ සෑහෙන වස්ත්‍රයක් දිය යුතුය. දෙන තැනැත්තා විසින් ගිහියෙකුට දෙතහොත් ගිහියාට ප්‍රයෝජනවත් දෙයක්ද, පැවිද්දෙකුට දෙතහොත් පැවිද්දාට ප්‍රයෝජනවත් දෙයක්ද, ස්ත්‍රියකට දෙතහොත් ස්ත්‍රියකට ප්‍රයෝජනවත් දේද, පුරුෂයෙකුට දෙතහොත් පුරුෂයෙකුට ප්‍රයෝජනවත් දේද, බාලයෙකුට දෙතහොත් බාලයාට ප්‍රයෝජනවත් දේද, තිරිසනෙකුට දෙතහොත් තිරිසනාට ප්‍රයෝජනවත් දේද දිය යුතුය. සත්ව හිංසාවට පාවිච්චි කරන ආයුධ විස ආදිය නොදිය යුතුය. මත්පැන් නොදිය යුතුය. අනර්ථයට හේතුවන ක්‍රීඩා භාණ්ඩ ආදිය නොදිය යුතුය. රෝගීන්ට අසත්ප්‍රාය ආහාර ආදිය නොදිය යුතුය. සත්ප්‍රාය දෙය වුවද පමණ ඉක්මවා ඔවුනට නොදිය යුතුය. ගව ආදී සතුන් දෙන කල්හි ඔවුනට නොසලකන අයට හා හිංසා කරන අයට නොදිය යුත්තාහ. කුණු වූ දිර වූ දෙයක් අහක දමන්නාක් මෙන් අනාදරයෙන් නොදී ප්‍රතිග්‍රාහකයාට යහපතක් කිරීමේ අදහසින් කරුණා මෛත්‍රියෙන්ම දිය යුතුය. දාන වස්තුව පිළියෙල කිරීමේදීද දීමෙහිදීද සිත පහදාගෙන දිය යුතුය. දුන් පසුද සිත පහදාගත යුතුය. දුන් දෙය ගැන නැවත සොයන්නට නොයා යුතුය. ප්‍රතිග්‍රාහකයන් නොවෙහෙසවා දිය යුතුය. ප්‍රතිග්‍රාහකයන්ගෙන් හෝ අනිකුන්ගෙන් හෝ ප්‍රශංසා බලාපොරොත්තුව නොදිය යුතුය. ප්‍රත්‍ය උපකාර බලාපොරොත්තුවෙන් නොදිය යුතුය. දීමෙන් සම්බෝධිය හෝ නිවන හැර අන් සැපතක් බලාපොරොත්තු නොවිය යුතුය. පැවිද්දන්ට දෙන කල්හි මා දෙන වස්තුවෙන් මුන්වහන්සේලා සුඛිතව පහසුවෙන් පිළිවෙත් පුරා තම තමන්ගේ අභිමතාර්ථය සිදු කර ගනිත්වා යයි සලකා දිය යුතුය. ගිහියන්ට දෙන කල්හි මාගේ වස්තුවෙන් මොවුහු සුඛිත වෙත්වායි සලකා දිය යුතුය. තමන්ගේ දානය පිළිගත් අය ඉන්පසුව කුමක් කෙරෙද්දැයි වැඩිදුරට සොයන්නට නොයා යුතුය. එසේ කරන්නට යාමෙන් අපර චේතනාව නරක් වී කරගත් පිනේ ශක්තියද හීන වී යා හැකිය. ප්‍රතිග්‍රාහක විභාගය. ප්‍රතිග්‍රාහකයන්ගේ ගුණ සම්පත්තියද දානය මහත්ඵල වීමට කරුණකි. ගුණවත් ප්‍රතිග්‍රාහකයන්ට දෙන දානය මහත්ඵල වෙයි. ගුණ හීනයන්ට දෙන දානය අල්පඵල වන්නේය. එහෙත් දායකයා ගුණ සම්පන්න නම් කාහට වුවද කරන දීම මහත්ඵල වෙයි. එබැවින් යෝ සීලවා දුස්සීලේසු දදාති දානං ධම්මේන ලද්දං සුපසන්ත චිත්තෝ අபிසද්ධහං කම්මඵලං උලාරං සා දක්ඛිනා දායකතෝ විසුජ්ජති යයි දක්ඛිනා විභංග සූත්‍රයේ වදාරා තිබේ. යම් සිල්වතෙක් පහන් සිතින් දැහැමින් ලත් දෙය කර්මඵල විශ්වාස කොට දුස්සීලයන්ට දේද ඒ දීම දායකයාගේ වශයෙන් මහත්ඵල වන්නේය යනු එහි අදහසයි. අන්‍ය සත්වයන්ට පුද්ගලයන්ට අනුග්‍රහ කිරීමේ අදහස උසස් ගුණයකි. ප්‍රධාන පව් සියල්ලම අනුන්ට කරන නපුරුකමිය. විපත්‍ය. අනුන්ට අනුග්‍රහ කිරීමේ අදහස යමෙකුට ඇතිනම් හේ අනුන්ට අපරාධ නොකරන්නේය. එබැවින් සිල් සමාදන් වූවත් නොවූවත් හේ සිල්වතෙකි. මහ බෝසත්හු නිතරම අනුන්ට අනුග්‍රහ කිරීමේ අදහස ඇත්තේය. එබැවින් එතුමෝ නිතරම සිල්වත්හුය.
ගුණවත්හුය. තමන් ගුණවත් බැවින් මහබෝසතුන් විසින් දෙන දාණය කවරෙකුට දුනත් එය උතුම් පිනක් වන්නේය. වෙසතුරු රජතුමා කිසි ගුණයක් නැති ජූජක බමුණාට දුන් දාණය මහ පොළොවද සෙලවී ගිය මහ පිනක් වූයේ එහෙයිනි. මහබෝසතුන්ගේ දාන පාරමිතාව උපමා නැති තරම් විශාල ව්‍යාපාරයකි. එහි විශාලත්වය සෝ සාගරේ ජලදිකං රුධිරං අදාසී භූමින් පරාජිය සමං සමදාසිදානං මේරුප්පමාන මදිකංච සමෝලිසීසං කේතාරකා දිගතරං නයනං අදාසී යනුවෙන් දක්වා තිබේ. ඒ මහබෝසතාණන් වහන්සේ සාගරයේ ජලය අධික කොට ලේ දන් දුන්සේක. මහ පොළොව පරදවා ඇඟ මස් දුන්සේක. මහමෙරේ ප්‍රමාණයට අධික කොට ඔටුනු පලන් හිස් දන් දුන්සේක. අහසේ තරුවලට අධික කොට ඇස් දන් දුන්සේක යනු එහි තේරුමයි. සිල්වතුන් සොයා දන් දෙන්නට ගියහොත් මහබෝසත් කෙනෙකුට ඉහත කී වස්තුන් දෙන්නට කිසි කලක සිදු නොවන්නේය. කෙනෙකුගේ ලේ මස් ඇස් හිස් පිළිගන්නා සිල්වතා කවරේද? ඒවා පිළිගැනීමට කැමති වන සිල්වතුන් නොසෙවිය හැකි බැවින් මහබෝසතාණන් වහන්සේ සාගර ජලය පරදවා ලේ දන් දෙන්නට ඇත්තේද දුස්සීලයන්ටමය. මහ පොළොව පරදවා ඇඟමස් දෙන්නට ඇත්තේද දුස්සීලයන්ටමය. මහමෙර පරදවා හිස් දන් දෙන්නට ඇත්තේද දුස්සීලයන්ටමය. අහසේ තරු පරදවා ඇස් දෙන්නට ඇත්තේද දුස්සීලයන්ටමය. දන් දීම සඳහා සිල්වතුන්ම සොයන්නට ගියහොත් මහබෝසත් කෙනෙකුට දාන පාරමිතාව සම්පූර්ණ කොට කිසි කලෙක බුදු වන්නට නොලැබෙන්නේය. එබැවින් මහබෝසත්හු ප්‍රතිග්‍රාහක විභාගයක් නොකොටම දන් දෙති. එහෙත් එතුමෝ ගුණවත් ප්‍රතිග්‍රාහකයන් ලත් කලෙහි ඒ උතුමන්ට වඩා ආදරයෙන් දන් දෙති. ප්‍රත්‍යේක බෝධි පාරමිතාව ගැන පොතපතේ දැක්වෙන කරුණු ඇත්තේ ස්වල්පයකි. ප්‍රතිග්‍රාහකයන් සම්බන්ධයෙන් ප්‍රත්‍යේක බෝධිසත්වයන්ගේ පිළිපැදීමත් මහා බෝධිසත්වයන්ගේ පිළිපැදීම වැනි විය යුතුය. ශ්‍රාවක බෝධිසත්වයන්ගේ චරිත අනුව බලන කලෙහි ප්‍රතිග්‍රාහකයන් සොයා දන් දීම ඔවුනට යහපත් බව කිය යුතුය. එහෙත් තමන් වෙත පැමිණෙන කවර ප්‍රතිග්‍රාහකයෙකුට වුවද විභාගයක් නැතිව ශ්‍රාවක බෝධි සත්වවරුද දන් දෙති. ඔවුහු බික්කු බික්කුණී උපාසක උපාසිකාවන්ට විශේෂයෙන් දන් දෙති. කලින් සිය නිවසේ තීර්ථකයන්ට පැන් පොකුණක් කර තිබුණු උපාලි ගෘහපතිතුමා රත්නත්‍රය සරණ යාමෙන් පසු තීර්ථකයන්ට සිය නිවසට පැමිණීම තහනම් කළේය. බික්කු බික්කුණී උපාසක උපාසිකාවන්ට සිය නිවස විවෘත කළේය. පැමිණෙන තීර්ථකයන්ට නිවසෙන් පිටතට ගෙන ගොස් දෙන ලෙස සේවකයන්ට අණ කළේය. තීර්ථකයන්ට දීම සම්පූර්ණයෙන් නොනවත්විය. ශ්‍රාවක බෝධිය පතනවුන් විසින් උපාලි ගෘහපතිතුමාගේ දන් දීම ආදර්ශයට ගත යුතුය. දුස්සීල දානය. මෙකල ඇතමෙක් දුස්සීල දානය මහා පාපයක් යයි මහා අපරාධයක් යයි හඬ නගති. බුදුරජාණන් වහන්සේ දක්ඛිනා විභංග සූත්‍රයේහි දානමය කුසලය කුඩා මහත්වීම් වශයෙන් දක්ෂිනාර්හයන් හෙවත් ප්‍රතිග්‍රාහකයන් බෙදා දක්වා තිබෙයි. දුනහොත් දෙන තැනැත්තාට පව් සිදුවන නොදිය යුතු පුද්ගලයෙකු එහි හෝ අන්තැනක හෝ දක්වා වදාරා නැත. කවරෙකුටවත් නොදිය යුතු යයි බුදුන් වහන්සේ කොතනකදීවත් නොවදාළසේක. යමෙක් කාහට වුවත් නොදීමට අනුශාසනය කෙරේ නම්
හේ ප්‍රතිග්‍රාහකයාගේ ලාභය නැති කිරීමෙන් හා දායකයාගේ කුසලය නැති කිරීමෙන්ද පාපයක් කරගන්නේය. තමාගේ සත්පුරුෂ ගුණයද නැති කරගන්නේය. දන් දීම වැළැක්වීම ගැන බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ මෙසේය. යෝකෝ වච්ච පරන් දානං දදන්තං වාරයති සෝ තින්නං අන්තරාකරෝ හෝති තින්නං පරිපන්තිකෝ කතමේසං තින්නං දායකස්ස පුඤ්ඤතරාය කරෝ හෝති පටිග්ගාහකානං ලාභාන්තරාය කරෝ හෝති පුබ්බේව කෝපනස්ස අත්තා කතෝ ච හෝති උපහතෝව. අංගුත්තර නිකායේ තික නිපාතෙන්. වච්චය යමෙක් අනුන්ට දන් දෙන්නෙකු එයින් වළක්වාද හේ තිදෙනෙකුට අන්තරාය කරන්නේ වෙයි. තිදෙනෙකුගේ වස්තුව පැහැර ගන්නා හොරෙක් වෙයි. කවර තිදෙනෙකුට හේ අන්තරාය කරේද දායකයාගේ පිනට අන්තරාය කෙරෙයි. ප්‍රතිග්‍රාහකයාගේ ලාභයට අන්තරා කරන්නේ වෙයි. පළමුවෙන් තමාගේ සත්පුරුෂ ගුණය හාරා දැමූයේ වෙයි. සත්පුරුෂ ගුණය නැති කළ කෙනෙක් වෙයි යනු එහි තේරුමයි. උග්ග සිටුතුමාගේ චරිතය. වෑදෑ රට හස්ති ග්‍රාමයෙහි විසූ උග්ග සිටුතුමාගේ චරිතයද දන් දෙන්නවුන් විසින් සැලකිය යුත්තකි. එය අංගුත්තර නිකායේ අෂ්ටක නිපාතයේ ගහපති වර්ගයේ දක්නට ලැබේ. දිනක් තථාගතයන් වහන්සේ වෑදෑ රට හස්ති ග්‍රාමයෙහි වැඩවෙසනසේක්. උග්ග සිටුතුමා ආශ්චර්ය කරුණු 8ක් ඇති කෙනෙක් යැයි වදාළසේක. එය ඇසූ එක් භික්ෂුවක් උග්ග සිටුතුමා වෙත ගොස් මහතාණෙනි, ඔබ කෙරෙහි ආශ්චර්ය කරුණු 8ක් ඇත්තා යැයි තථාගතයන් වහන්සේ වදාළසේක. පින්වත, ඔබ කෙරෙහි ඇති ඒ ආශ්චර්ය කරුණු මොනවාදැයි අපි දැනගනු කැමැත්තහ. අපටද ඒවා කියනු මැනවයයි කීහ. උග්ග සිටුතුමා තමා කෙරෙහි ඇති ආශ්චර්ය කරුණු 8ක් ඒ භික්ෂුවට ප්‍රකාශ කළේය. භික්ෂූන් වහන්සේ බුදුන් වහන්සේ වෙත ගොස් උග්ග සිටුතුමා කී කරුණු උන්වහන්සේට සැලකලහ. තථාගතයන් වහන්සේ ඒ සියල්ල එසේම යයි ස්ථීර කළසේක, පිළිගත්සේක. ඒවා දනු කැමැත්තන් විසින් අංගුත්තර නිකායෙන් බලාගත යුතුය. ඒවායින් එක් කරුණක් දැක්වෙන්නේ මෙසේය. අනච්චරියං කෝපන බන්තේ සංගේ නිමත්තේන දේවතා උපසංකමිත්වා ආරෝචෙන්ති අසුකෝ ගහපති බික්ඛු උබතෝ භාග විමුත්තෝ අසුකෝ පඤ්ඤාය විමුත්තෝ අසුකෝ කාය සක්ඛී අසුකෝ දිට්ඨි පත්තෝ අසුකෝ සද්ධා විමුත්තෝ අසුකෝ සද්ධානුසාරී අසුකෝ ධම්මානුසාරී අසුකෝ සීලවා කල්යාණ ධම්මෝ අසුකෝ දුස්සීලෝ පාප ධම්මෝති සංගංඛෝ පානාහං බන්තේ පරිවිස්සන්තෝ නාවිජානාමි එවං චිත්තං උප්පාදෙත්තා ඉමස්සවා තෝකං දේම ඉමස්සවා බහුකන්ති අතක්ඛවාහානං බන්තේ සමචිත්තෝව දේමි අයංකෝ මේ බන්තේ ජට්ඨෝ අච්චරියෝ අබ්බූතෝ ධම්මෝ සංවිජ්ජති. මේ උග්ග සිටුතුමා ඔහුගේ එක් ආශ්චර්ය කරුණක් ඒ භික්ෂුවට සැලකල හැටි දැක්වෙන අංගුත්තර නිකායේන එක් පාඨයකි. ඒ පාඨයෙන් දැක්වෙන්නේ උග්ග සිටුතුමා සංඝයාට ආරාධනා කොට දන් දෙන්නට සැරසෙන විට රාත්‍රියේහි දෙවියන් අවුත් ඒ සිටුවරයාට පසුදින දන් පිළිගැන්වීමට පැමිණෙන භික්ෂූන්ගේ තතු කියන බවත්, එතුමා මේ භික්ෂුව සිල්වත්ය, මේ භික්ෂුව දුස්සීලයයි දැනගෙනම දන් දෙතත්, සිල්වතුන්ට වැඩි කොට දෙන්නටත් දුස්සීලයන්ට මද කොට දෙන්නටත් නොසිතා රහත් නොරහත් සිල්වත් දුස්සීල හැමටම සමසිතින් සමසේ දෙන බවත් එතුමා කෙරෙහි ඇති සවන ආශ්චර්ය කරුණ බවය. උග්ග සිටුතුමා අනාගාමී ආර්ය පුද්ගලයෙකි.
දුස්සීලයන්ට දීම පාපයක් නම් අනාගාමී පුද්ගලයෙකු වූ උග්ග සිටුතුමා දැන දැනම කෙසේනම් දුස්සීලයන්ට දන් දේද? නොදේමය. ඇතමුන් කියන හැටියට දැන දැනම දුස්සීලයන්ට දන් දීම පාපයක් නම් බුදුරජාණන් වහන්සේ එය උග්ග සිටුතුමාගේ මහා ගුණයක් කොට ආශ්චර්ය කරුණක් කොට නොවදාරණසේක. මේ කාරණයෙන් පෙනෙන්නේ දුස්සීලයන් හැර සිල්වතුන් තෝරා දන් දෙනවාට වඩා හැමතෙම දීම උසස් බවය. දුස්සීලයන්ට දන් දීම පාපයක් යයි කියන්නවුන් එසේ කියන්නේ ආගම නොදැනීම නිසා හෝ ඊර්ෂ්‍යාව නිසා හෝ වඩා ලාභ උපදවා ගැනීම පිණිස හෝ විය යුතුය. කෛරාටිකකම වැඩි පමණට වඩා සිල්වතෙකු හැටියට ලොවට පෙනී සිටිය හැකිය. එබැවින් කෙනෙක් සිල්වත්ද දුස්සීලද කියා තේරුම් ගැනීම පහසු නොවේ. ලෝකයා විසින් උග්‍ර සිල්වතුන් හැටියට සලකන අය අතර දුස්සීලයන් සිටිය හැකිය. දුස්සීලයන් කොට සලකන අය අතර හොඳ සිල්වතුන්ද සිටින්නට බැරි නැත. කෙනෙක් සැබෑවට සිල්වත්ද නැද්ද යන බව තේරුම් ගත හැකි වන්නේ බොහෝ කල ළඟින් ආශ්‍රය කළහොත්ය. එසේ කළත් ඒ බව කල්පනා කරන්නෙකුට මිස හැමතෙම තේරුම් ගත නොහැකිය. ධර්ම විනය දෙක දත් නුවණැතියෙකුට මිස අනිකෙකුට තේරුම් නොගත හැකිය. එබැවින් බුදුන් වහන්සේ කොසල් රජතුමාට සංවාසේනකෝ මහරජ සීලං වේදිතබ්බං තංචකෝ දීගේන අද්දූනාන ඉත්තරං මනසිකරෝති නෝ අමනසිකරෝතා පඤ්ඤවාතා නෝ දුප්පඤ්ඤේන යනු වදාළසේක. අනුන්ගේ තතු සොයා ගැනීම පහසු කාර්යයක් නොවන බැවින් දාන පාරමිතාව පුරන පින්වතා විසින් කවරෙකුට වුවද දී තමාගේ පාරමිතාව සම්පූර්ණ කරගත යුතුය. දන් දීමට හිත නමා ගැනීමට දුෂ්කර වී තිබෙන්නේ බොහෝ දෙනාට අනුන්ගේ නුගුණ සෙවීමේ පුරුදු වී තිබෙන බැවිනි. අනුන්ගේ අගුණ සොයන අගුණ ගණන් ගන්නා ස්වභාවය හැර දමා අනුන්ගේ ගුණ සොයන කෙනෙක් විය යුතුය. ලෝකේහි ගුණක් ඇත්තේම නැති අගුණම ඇති පුද්ගලයෙක් සෙවිය නොහැකිය. යම් කිසි එක් ගුණයක්වත් කා කෙරෙහිත් ඇත. ප්‍රතිග්‍රාහකයාගේ අගුණ සිහි කරන්නට නොගොස් ඔහු කෙරෙහි ඇති ගුණයක් සොයා සිත පහදා ගැනීමෙන් දීම කළ හැකි වෙයි. ප්‍රතිග්‍රාහකයා හරක් මරන්නේ නම් හෝ මිනී නොමරන්නේය. මිනී මරන්නෙකුට වඩා මේ හරක මරන්නා ගුණවෙතෙක් යයි සිතාගත යුතුය. ප්‍රතිග්‍රාහකයා මිනී මරන්නේ නම් ඔහු මා පියන් නොමරන්නේය. මාපියනුත් මරණ මේ ලෝකයේ මාපියන් නොමරන මොහු හොඳ යයි සිතාගත යුතුය. මෙසේ අනුන්ගේ ගුණ දක්නට පුරුදු කර ගැනීමෙන් දාන පාරමිතාව පිරීම පහසු වෙයි. දීම කරුණාව පෙරදරි කරගෙන කරන්නාහට දුස්සීලයාට දීම වඩා පහසුය. සිල්වතාය දුස්සීලයාය යන දෙදෙනාගේ වඩා කරුණාවට පාත්‍ර වන්නේ දුස්සීලයාය. දුස්සීලයා දුස්සීලභාවයෙන් මෙලව පිරිහෙයි. මරණින් මතු අපාගත වෙයි. එබැවින් හේ අනුකම්පා කළ යුත්තකි. මරණින් මතු අපාගත වී මහදුකට පත්වන්නට සිටින මොහු මාගේ දානයෙන් මද සුවයක්වත් ලබාවා යයි අනුකම්පා වශයෙන් දුස්සීලයාට දිය හැකිය. දුස්සීලයාට දීම පාපයක යන ඇතැම් බවතුන්ගේ කීම ගැන මුලා වී සිල්වතුන්ම සොයන්නන්ට නොසිට කාහට හෝ දන් දී දාන පාරමිතාව සම්පූර්ණ කෙරෙත්වා. දානයේ ප්‍රභේද. ත්‍රිවිධ දානය. ආමිස දානය, අභය දානය, ධර්ම දානය යයි දානය තුන් වැදෑරුම් වෙයි. මිනිසුන්ගේ හා අන්‍ය සත්වයන්ගේ සැපයට හේතුවන ආහාර පාන ආදී වස්තුන් කර්මඵල අදහා දීම ආමිස දානය වෙයි.
සත්වයන්ගේ සැපයට හේතු වන නිර්වද්‍ය වූ සකල අවිඥානක සවිඥානක වස්තුහු දිය යුත්තාහ. එබැවින් දාන වස්තුන්ගේ වශයෙන් කියතහොත් බොහෝ ආමිස දානයෝ ඇත්තාහ. සංක්ෂේපයෙන් කියහොත් බාහිර වස්තු දානයය අභ්‍යන්තරික වස්තු දානයයි ආමිස දානය දෙවදෑරුම් බව කිය යුතුය. ආහාර පාන වස්ත්‍ර බෙහෙත් කෙත් වතු රන් රිදී මුතුමැණික් මිල මුදල් ගේ ඇඳපුටු මේස පැදුරු කොට්ට කැති උදලු නගුල් වෑපොරෝ පිහියා මල් සුවඳ විලවුන් ආදී අවිඥානක වස්තුන් හා ඇත් අස් මහීෂාදී සවිඥානක වස්තුන්ද දීම බාහිර දාන නම් වෙයි. ඇස් හිස් මස් ලේ ආදී තමාගේ ශරීරයේ කොටස් හා දාසත්වයට පැමිණීම් වශයෙන් සම්පූර්ණ ආත්ම භාවයද දීම අභ්‍යන්තරික වස්තු දාන නම් වේ. අබේ දානය යනු රජුන්ගෙන් හෝ සොරුන්ගෙන් හෝ සතුරන්ගෙන් හෝ සිංහ ව්‍යාග්‍රාදී නපුරු සතුන්ගෙන් හෝ යක්ෂ ප්‍රේත ආදී භූතයන්ගෙන් හෝ ගින්නෙන් දියෙන් සුළඟින් හෝ සත්වයනට බයක් පැමිණි කල්හි ඉන් ඔවුන් මිදවීම හා අනාගතයට ඇතිවිය හැකි විපත් නොවනු පිණිස ආරක්ෂාව ඇති කිරීමත්ය. ධර්මදානය යනු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂාවන් නැතිව අනුන්ට නිග්‍රහ කිරීමේ හෝ තමන් උසස් කිරීමේ හෝ අදහසින් තොරව කරුණා මෛත්‍රියෙන් අන්‍යයන්ට තථාගත ධර්මය කියා දීමය. ධර්ම කතිකයන්ට සත්කාර කොට බණ කියවීමය. දහම් පොත්පත් සම්පාදනය කිරීමය. දහම් පොත්පත් මුද්‍රණය කරවා හෝ මිලයටගෙන හෝ දීමය. ධර්මය උගන්වන ගුරුවරුන්ට ඒ සඳහා ආධාර කිරීමය. ධර්මය උගන්නා ශිෂ්‍යයන්ට ඒ සඳහා ආධාර කිරීමය. දහම් හල් කරවීමය. පොත්ගුල් පිහිටුවීමය. තථාගත ධර්මයෙන් අන්‍ය වූ නිර්වද්‍ය විද්‍යා ශාස්ත්‍ර උගන්වීමය. ඒවා උගන්වන තැන් ඇති කිරීමය යන ආදිය සිදු කිරීමයි. කරුණු කියාදී අබෞද්ධයන් බෞද්ධයන් කරවීමය. බුදු සසුනේහි නොපහන් අය පැහැදවීමය. බෞද්ධ වූවන් සුචරිතයෙහි පිහිටවීමය. සිල් සමාදන් නොවන්නවුන් සීල සමාදානයෙහි යෙදවීමය. ගිහියන් පැවිදි කරවා බුදු සසුනට ඇතුළු කරවීමය. පැවිද්දන් සීල ආදී ගුණයෙන් සම්පූර්ණ කිරීමෙහි යෙදවීමය. රූප අරූප ධානයන් හා අභිඥා උපදවා ගැනීමෙහි උත්සාහවත් කරවීමය. ශ්‍රාවක බෝධියෙන් නිවන් පතනවුන් විදසුන් වඩා මගඵල ලබා ගැනීමෙහි උත්සාහවත් කරවීමය. ඒවාට උපදෙස් දීමය. යෝගාවචරයනට අනුබල දීමය යන මෝහු ධර්මදානයෝද වෙති. චතුර්විධ දානය චීවර දානය, පිණ්ඩපාත දානය, සේනාසන දානය, ගිලාන පච්චය දානය යයි විනය ක්‍රමයෙන් දාන 4ක් වෙයි. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවක වූ බික්කු බික්කුණී සාමණේර සාමණේරී ශික්ෂාමානා යන මොවුන්ගේ පහසුව සඳහා චීවරය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලාන පච්චය යන මේ වස්තු 4 කොටස පිළිගැනීමට හා පරිභෝග කිරීමට අවසර දී වදාළසේක. චීවර යනු භික්ෂූන් වහන්සේලා හඳින පොරවන වස්ත්‍රවලට හා උන්වහන්සේලාට කැප වූ අන්‍ය වස්ත්‍රවලටද බුදු සසුනේහි විවහාර කරන නමකි. චීවර නාමයෙන් හඳුන්වන ඒ වස්ත්‍ර දීම චීවර
දාන නම් වෙයි. අරුණෝදයේ පටන් ඉර මුදුන් වීම තෙක් කාලය බුද්ධ ආදීන් ආහාර වළඳන කාලයයි. පිණ්ඩපාත යනු ඒ කාලයේහි පමණක් කැප වූ ආහාර පානයන්ට නමකි. පිණ්ඩපාත නාමයෙන් හැඳින්වන ආහාර පානයන් දීම පිණ්ඩපාත දානය නම් වෙයි. සේනාසන යනු වාසය කරන ගෙවලට හා නිදන හිඳින ඇඳපුටු ආදී වස්තුූනට නමකි. සේනාසන නාමයෙන් හඳුන්වන වස්තුූන් දීම සේනාසන දාන නම් වේ. ගිලාන පච්චය යනු බෙහෙත් පිණිස ගන්නා වස්තුූන්ට නමකි. බෙහෙත් පිණිස ගත හැකි වස්තු පිණ්ඩපාත නාමයෙන් හඳුන්වන වස්තු අතරද ඇත්තේය. බෙහෙත් වතුදු ඒවා ගිලාන පච්චය නාමයෙන් හඳුන්වන වස්තු කොටසට ඇතුළු නොවේ. ඒවා ගැන විශේෂ විභාග විනයෙන් දත යුතුය. විනයෙහි ගිලාන පච්චය නාමයෙන් හඳුන්වන භික්ෂූන්ට විකාලයෙහිද කැප වූ වස්තුන් දීම ගිලාන පච්චය දාන නම් වෙයි. 6 වැදෑරුම් දානය. රූප දාන, ශබ්ද දාන, ගන්ධ දාන, රස දාන, පොට්ටබ්බ දාන, ධම්ම දානයයි දානය අභිධර්ම ක්‍රමයෙන් 6 වැදෑරුම් වෙයි. රූප දානය යනු පැහැය දීමයි. පැහැය හෙවත් වර්ණය දීමක් වශයෙන් සලකා නිල්, රතු, කහ, සුදු ආදී පැහැයන් ඇති පුෂ්ප, වස්ත්‍ර ආදී වස්තුන්ද ශරීරය වර්ණවත් කිරීමට පාවිච්චි කරන හුණු වර්ග, කල්ක වර්ග, බෙහෙත් වර්ගද ගෘහ වස්ත්‍ර ආදී වස්තුන් වර්ණවත් කිරීමට ගන්නා සායම් වර්ගද දීම රූප දාන නම් වේ. සද්ද දාන යනු හඬ දීමය. ශබ්දය මල් පොකුරක්සේ අතින් ගෙන අනෙකුගේ අතට දිය හැක්කක් නොවේ. ශබ්දය පූජා කරමි තුරුණුවන් උදෙසා ගාන්ටා බෙර ආදිය වැයීම, මිලදී පූජා පිණිස අනුන් ලවා වාදනය කරවීමය. ශබ්ද දානය වශයෙන් සලකා සුදුසු තැන්වල ගාන්ටා ආදිය පිහිටවීමය. ධර්ම කතිකයනට හඬ වැඩෙන හඬ මිහිරිවන බෙහෙත් පිදීමය. ධර්ම ഘോഷා කිරීමය. ශබ්ද දාන වශයෙන් සලකා බණ පිරිත් කීමය, කියවීමය යන ආදීහු ශබ්ද දානයෝය. ගන්ධ දාන යනු සුවඳ දීමය. ගන්ධයද රූප ශබ්දයන් මෙන්ම වස්තුවෙන් උපුටා අතටගෙන අනෙකෙකුට අතට දිය හැක්කක් නොවේ. ගන්ධ දාන වශයෙන් සලකා සුවඳ ඇත්තා වූ මල් ආදී වස්තුන් තුනුරුවනට පිදීමද අන්‍ය ප්‍රතිග්‍රාහකයනට දීමද ගන්ධ දානය වෙයි. මధుර, තික්තාදී රසයන් දීම රස දානයයි. රසයද ආහාර ආදී වස්තුවෙන් උපුටා දිය හැක්කක් නොවේ. රසය දෙමි ය මේ මාගේ රස දානයයි සලකා රසය ඇත්තා වූ ආහාර පාන ආදිය දීම රස දානය වෙයි. පොට්ටබ්බ යනු හැපුණු කල්හි ශරීරයට සැප දුක් ඇතිවන වස්තුන්ට නමකි. එකම වස්තුවක් සැපීමෙන් ශරීරයට සැප දුක් දෙකම ඇතිවන බැවින් දීම සඳහා සැපීමෙන් ශරීරයට සැපය පමණක් ඇතිවන වස්තු කොටසක් නැත. පොට්ටබ්බ දාන වශයෙන් සලකා ශරීර සුඛයට හේතුවන වස්තු ඇඳ, පුටු, ඇතිරිලි, කොට්ට මෙට්ට ආදිය දීම පොට්ටබ්බ දානයයි. රූප, ශබ්ද ආදී අරමුණු පහට අයත් නොවන සියල්ලම ධම්ම වෙයි. ඒවායින් කවරක් හෝ දීම ධම්ම දාන නම් වෙයි. ආමිස දාන, අබේ දාන, ධම්ම දාන යන තෙවදෑරුම් දානෙහි කියවෙන
ධර්ම දානය අනෙකකි. අභිධර්ම ක්‍රමයෙන් කරන දාන විභාගයේදී කියන මෙම ධර්ම දානය තව එකකි. තුන් ආකාර දානයට අයත් වූ ඇතැම් ආමිස දානයද, අභය දානයද, ධර්ම දානයද ආරම්මන ભેදයෙන් කියන ධම්ම දානයට අයත් වෙයි. ආරම්මන ભેදයෙන් කියන ධර්ම දානය ඕජා දාන, පාන දාන, ජීවිත දාන යන මොවුන්ගේ වශයෙන් දත යුතුය. කිරි, වෙඬරු, ගිතෙල්, මී පැණි, හකුරු, තලතෙල් ආදී ඕජා බහුල වස්තුන් ඕජා දාන වශයෙන් සලකා දීම ඕජා දාන නම් වේ. පිපාසාව සංසිඳවීම අදහසින් පිපාසාව නසන පාන වර්ග දීම පාන දාන නම් වෙයි. ජීවිත දාන වශයෙන් සලකා දිවි පැවැත්වීමට වුවමනා ආහාර පාන, බෙහෙත් ආදිය දීම, රෝගීන්ට වෙදුන් පමුණුවා දීම, බන්ධනවලට හසු වී සිටින සතුන් මිදවීම, දැල් ආදී සතුන් මැරීමේ උපකරණ විනාශ කරවීම යන ආදිය ජීවිත දාන නම් වෙයි. ඕජා දාන, පාන දාන, ජීවිත දාන යන මේවා ධර්ම දානයෝය. ධර්ම දාන දෙකක් ඇති බැවින් අවුල් විය හැකිය. අවුල් නොකළ ගත යුතුය. දාන පාරමිතාවේ ප්‍රතිපත්තිය. සැපයට හේතු වන බාහිර වස්තුන් හා ශරීර අවයන්ද ජීවිතයද පරිත්‍යාග කිරීමය. සත්වයනට පැමිණියා වූද පැමිණෙන්නට තිබෙන්නා වූද බය දුරු කිරීමය. ධර්ම උපදේශ දීමෙන් සත්වයනට අනුග්‍රහ කිරීමය. පිදිය යුත්තන් පිදීමය යන මේවා දාන පාරමිතාවේ ප්‍රතිපත්තියය. මහබෝසතුන්ගේ දාන පාරමිතා ප්‍රතිපත්තිය මෙසේය. බාහිර වස්තුන් දෙන්නා වූ මහබෝසත්හු යමෙක් ලබනු කැමති වේ නම් ඒ දෙය ඔහුට දෙති. ප්‍රතිග්‍රාහකයා නොපතන ඔහුට උවමනා නොවන දෙය නොදෙති. ඒ අයට උවමනා වස්තුන් තමන්ම දැන ඉල්ලන්නට කලින්ම ද ඒවා දෙති. දෙන කල්හිද ආලය ඉතිරි කර නොගෙන සම්පූර්ණයෙන්ම නිරපේක්ෂව දෙති. දිය යුතු වස්තු ඇතහොත් ප්‍රතිග්‍රාහකයාට සෑහෙන පමණටම ප්‍රතිග්‍රාහකයාගේ උවමනාව පිරිමැසෙන හැටියටම දෙති. දාන වස්තුව මද කල්හි ඇති හැටියට දෙති. අනුනට අනර්ථ විය හැකි මත්පැන්, විෂ ආයුධ ආදිය නොදෙති. අනර්ථයට හේතුවන, ප්‍රමාදයට හේතුවන ක්‍රීඩා භාණ්ඩ ආදිය නොදෙති. ගිලනුන්ට හා යාචකයන්ට අහිත වූ දෑ නොදෙති. පමණට වඩාද නොදෙති. ගිහියන්ට සුදුසු දෑ ගිහියන්ට දෙති. පැවිද්දන්ට සුදුසු දෑ පැවිද්දන්ට දෙති. මාපිය, අඹදරු, මිතුරු, දාස, කම්කරු යන මොවුන්ගෙන් කිසිවෙකුට පීඩාවක් නොවන හැටියටම දෙති. උසස් දෙයක්, වටිනා දෙයක් දෙන්නට ප්‍රතිඥා කොට සුළු දෙයක්, නොවටිනා දෙයක් නොදෙති. හුඟක් දෙන්නට ප්‍රතිඥා කොට මදක් නොදෙති. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා නිසා නොදෙති. ප්‍රතිඋපකාර බලාපොරොත්තුවෙන් නොදෙති. දීමෙහිදී සම්බෝධිය හැර අන් ඵලයක් බලාපොරොත්තු නොවෙති. යාචකයා හෝ දාන වස්තුව හෝ පිළිකුල් කොට නොදෙති. දෙන තැනැත්තාට අලාභ කරන, අවමන් කරන ගුණ නැති නොහික්මුණු යාචකයන්ටද අහක දමන්නාක් මෙන් නොදී ආදරයෙන්ම දෙති. කර්මය හා කර්මඵලය සඳහාම දෙති. දුරසිට ගෙන්වා පැමිණි කල්හි
පමා කොට දීම් ආදියෙන් යාචකයන් වෙහෙසවා නොදෙති. නොවෙහෙසවාම දෙති. අනුන් රැවටීමේ අදහසින් හෝ බිඳවීමේ අදහසින් හෝ නොදෙති. අනුන්ට අනුග්‍රහ කිරීමේ ශ්‍රද්ධා අධ්‍යාසයෙන්ම දෙති. දායකයාට කරදර කරන යාචකයන්ටද රැවීමක් සැරකිරීමක් නොකොට ප්‍රිය වචනයෙන් කතා කොටම දෙති. යම් වස්තුවක් ගැන තමන්ගේ ආලය අධික බව දැනුණහොත් මහබෝසත්හු අමාරුවෙන් වුවද ප්‍රතිග්‍රාහකයන් සොයා ඒ දෙය ඉක්මනින්ම දෙති. ලෝභය වැඩෙන්නට නොදෙති. සුළු දෙයක් පමණක් ඇති කලෙහි යාචකයෙකු පැමිණ ඒ දෙය ඉල්ලුවහොත් අකීර්ති පණ්ඩිතයන් තමන් निराහාරව සිටගෙන දන් දුන්නාක් මෙන් තමන් ගැන නොබලා යාචකයාගේ දුක තමන් බාරගෙන තමන් පීඩා මිදමින් යාචකයා සුවපත් කරති. යාචකයාගේ මනදුල පුරවති. ගව ආදී සතුන් දෙන කල්හි ඔවුනට නොසලකන වද දෙන අසත්පුරුෂයනට නොදී කරුණාවෙන් ඔවුන්ගෙන් ප්‍රයෝජන ගන්නා අයටම දෙති. දාසයන් කම්කරුවන් අමුදරුවන් දෙන කල්හි ඔවුන්ගේ කැමැත්ත නොලබා ඔවුනට නොදන්වා නොදෙති. යක්ෂ රාක්ෂ ආදීන්ට හෝ නපුරු මිනිසුනට හෝ දැන දැන ඔවුන් නොදෙති. රජය දෙන කල්හිද දැහැමින් හෙමින් රට පාලනය කරන සත්පුරුෂයෙකුටම මිස ජනයා පෙළෙන රට වනසන අසත්පුරුෂයනට නොදෙති. මේ මහා බෝසතුන්ගේ බාහිර වස්තු දානයේ ප්‍රතිපත්තියයි. මහා බෝසතුන්ගේ අභ්‍යන්තර වස්තු දීමේ ප්‍රතිපත්තිය මෙසේය. දාසත්වයට පැමිණීමය, අත් පා ලේ මස් ආදිය දීමය යයි අභ්‍යන්තර වස්තු දානය දෙවදෑරුම්ය. ලෝකෙහි ඇතැම්හු කුසගින්න නිවාගනු පිණිස හෝ යම් කිසි විශේෂ වස්තුවක් ලබනු පිණිස හෝ අනුන්ගේ දාසත්වයට පැමිණෙති. මහබෝසත්හු තමන් තෘෂ්ණා දාසත්වයෙන් මිදනු පිණිසද ලෝකයා තෘෂ්ණා දාසත්වයෙන් මුදවනු පිණිසද දාන පාරමිතාව පුරනුවස් තමන්ම තමන්ගේ ආත්මභාවය අනුන්ට කැප කරති. බාහිර වස්තුවක් දෙන්නාක් මෙන්ම කිසිම පැකිලීමක් පසුබැසීමක් නැතිව ලේ මස් අත් පා ආදිය ශරීරයෙන් වෙන්කොට දෙති. අධ්‍යාත්මික වස්තුන් දෙන බෝසත්හු ඒවා නිෂ්ඵල වන ලෙස නොදෙති. යමකින් ප්‍රතිග්‍රාහකයා හට ඒකාන්තයෙන් ප්‍රයෝජනව බව දතහොත් ඒ දෙය පමණක් ඔහුට දෙති. අනෙක් වා නොදෙති. එතුමෝ මාරකායික දෙවියනට හෝ ප්‍රයෝජනයක් නැතිව හිංසාව පිණිස ඉල්ලනවුන්ට හෝ ඒවා නොදෙති. උමතුකම හෝ මෝඩකම හෝ නිසා ඉල්ලනවුන්ටද නොදෙති. ප්‍රයෝජනයක් ඇතිව ඉල්ලන කෙනෙකු මුණ ගැසුණහොත් එවැන්නන් දුර්ලභ බැවින් එකෙනෙහිම දෙති. දන් දීමෙන් මහබෝසතුන් බලාපොරොත්තු වන කරුණු. ආමිස දානය දෙන්නා වූ මහබෝසත්හු මේ දානයෙන් සත්වයනට ආයුෂ වර්ණ සුඛ බල ප්‍රතිභාන ආදිය හා අරහත්වයද නිපදවන්නෙමි ආහාර දෙති. සත්වයන්ගේ තෘෂ්ණා පිපාසාව සංසිඳවන්නෙමි යයි පානයන් දෙති. ශරීරයේ රන්වන් පෑය හා හිරියොතප් නැමැති ආභරණයන්ද ලබමි යයි සිතා වස්තුව දෙති. 이르දි බලය හා නිර්වාණ සුඛය ලබනු පිණිස රත වාහන දෙති. සීල සුගන්ධය ලබනු පිණිස සුවඳ දෙති. බුද්ධ ගුණ ශෝභාව ලබනු පිණිස මල් හා සුවඳ දෙති. බෝධි මණ්ඩලය ලබනු පිණිස ආසන දෙති. තථාගත සෙය්‍යාව ඇතිවනු පිණිස
යහන් දෙති. සත්වයනට පිහිට විය හැකි වනු පිණිස ආවාස දෙති. පසස් ලබනු පිණිස පහන් දෙති. ව්‍යාම ප්‍රභාව පිණිස රූප දෙති. බ්‍රහ්ම සොරය පිණිස ශබ්ද දෙති. සකල ලෝකයාට ප්‍රියවනු පිණිස රසය දෙති. බුද්ධ සුකුමාල භාවය පිණිස ස්පර්ශදානය කෙරෙති. අජරාමර භාවය පිණිස බෙහෙත් දෙති. ක්ලේශ දාසත්වයෙන් මිදෙනු පිණිස දාසයනට නිදහස දෙති. සද්ධර්ම අභිරතිය පිණිස නිර්වද්‍ය ක්‍රීඩා රතියට හේතු වන වස්තුන් දෙති. සකල සත්වයන්ම දරු බවට පමුණුවා ගනු පිණිස දරුවන් දෙති. සකල ලෝකයේම ස්වාමීත්වය පිණිස භාර්යාවන් දෙති. මහා පුරුෂ ලක්ෂණ සම්පත්තිය පිණිස රන් රිදී මුතුමැණික් ආදිය දෙති. අනුව්‍යංජන සම්පත්තිය පිණිස නානාවිද ආභරණයන් දෙති. දහම් ගබඩාව ලබනු පිණිස වස්තු ගබඩා දෙති. ධර්ම රාජ්‍ය ප්‍රතිලාභය පිණිස රාජ්‍යයන් දෙති. චක්‍ර ලක්ෂණයෙන් හෙබි පාදයන්ගෙන් මහමෝ බැඩට ගමන් කළ හැකිවනු පිණිස පාදයන් දෙති. චතුර් ඕගෙන් එතර විය හැකිවනු පිණිස හා සත්වයනට දහම් නැමැති අත දිය හැකිවනු පිණිස අත් දෙති. ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රයන් ලබනු පිණිස කන් නාස ආදිය දෙති. සමන්ත චක්කු නම් වූ සියල්ල දන්නා නුවණ ඇස ලබනු පිණිස ඇස් දන් දෙති. දක්නා වූද අසන්නා වූද සිහි කරන්නා වූද ඕටැන් කරන්නා වූද ජනයාට හිතසුව එළවන බුද්ධ ශරීරය ලබනු පිණිස ලේ මස් දෙති. සකල ලෝකයාටම උතුම් වනු පිණිස උත්තම අංග නම් වූ හිස් දෙති. එසේ දෙන්නා වූ බෝසත්හු අනේසන වශයෙන් නොදෙති. පරෝපඝාතය පිණිස නොදෙති. බය නිසා නොදෙති. ලැජ්ජාව නිසා නොදෙති. ප්‍රතිග්‍රාහකයන්ට කිපී නොදෙති. ප්‍රනීතය ඇති කල්හි එය සඟවා අප්‍රනීතය නොදෙති. තමන්ගේ උසස් බව පෙන්වීමට නොදෙති. අනුන් පහත් කිරීමට නොදෙති. ඵලය බලාගෙන නොදෙති. යාචකයන් පිළිකුල් කොට නොදෙති. අනාදරයෙන් නොදෙති. මනාකොටම දෙති. සියතින්ම දෙති. සුදුසු කාලයේ ගරු කොට දෙති. විභාගයක් නැතිව දෙති. තුන් කල්හිම සොම්නසින් දෙති. දුන් පසු පසුතැවීමක් නොවෙති. ප්‍රතිග්‍රාහකයන් වශයෙන් මාන අවමානය නොකොට දෙති. ප්‍රතිග්‍රාහකයන්ට ප්‍රිය කතාවෙන්ම දෙති. ආහාරය දෙන කල්හි වස්ත්‍ර ආදිය පිරිවර කොට දෙති. වස්ත්‍ර දෙන කල්හි ආහාර ආදිය පිරිවර කොට දෙති. යාන ආදිය දෙන කල්හිද එසේම පරිවාර වස්තුන් සමගද දෙති. රූප දානය දෙන කල්හි ඉතිරි ආරම්මණයන්ද පිරිවර කොට දෙති. ශබ්ද දානය ආදී එසේම පිරිවර සහිත කොට දෙති. මේ මහා බෝධිසත්වයන් විසින් දාන පාරමිතාව පුරණ ආකාරයයි. එතරම් උසස් දාන පාරමිතාවක් නොපිරියේද ප්‍රත්‍යේක බෝධියට හා ශ්‍රාවක බෝධියට පැමිණිය හැකිය. එබැවින් ප්‍රත්‍යේක බෝධිසත්වයන් හා ශ්‍රාවක බෝධිසත්වයෝ මධ්‍යම ප්‍රමාණයේ දාන පාරමිතාවක් පුරති. ප්‍රත්‍යේක බෝධිසත්වයන් හා ශ්‍රාවක බෝධිසත්වයෝ මධ්‍යම ප්‍රමාණයේ දාන පාරමිතාවක් පුරති. ප්‍රත්‍යේක බෝධිසත්වයන් හා ශ්‍රාවක බෝධිසත්වයන් විසින් දාන පාරමිතාව පිරිය යුතු ආකාරයද මහා බෝධිසත්වයන්ගේ ප්‍රතිපත්තිය අනුව සලකාගත යුතුය. දාන පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා විදිය. දීම හැමදෙනා විසින්ම නොකළ හැකි දුෂ්කර කාර්යයක් බව ඉහත දක්වා ඇත.
ඒ දුෂ්කර ක්‍රියාව සිදු කළ හැකි වීමට කාරණා අනුකූලව ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය. ප්‍රත්‍යවේක්ෂා කිරීම යනු කල්පනා කිරීමයි, සිතීමයි. එය කළ යුත්තේ මෙසේය. ධනය බොහෝ දෙනා ඇලුම් කරන දෙයකි. එක් අයෙකු අයත් කරගෙන සිටින ධනය හැකිනම් ධනහිමියා මරා වුවද ගනු කැමැත්ත ඇත්තෝ බොහෝය. අවකාශ ලදහොත් ඔවුහු ධනය පැහැර නොගන්නාහු නොවෙති. එබැවින් ධනය තිබීම ධනහිමියාට අන්තරායකි. කෙනෙකුට ධනය තිබීම නොයිවසන්නෝ බොහෝය. එබැවින් ධනය සතුරන් බෝවීමට හේතුවකි. ලෝකයේ ඇතිවන කෝලාහල වලින් වැඩි කොටසක් ධනය නිසාම ඇතිවෙයි. ධනය කෝලාහල ඇතිවීමටද වෛර ඇති කිරීමටද හේතුවකි. ධනය ලැබීමටද ආරක්ෂා කිරීමටද බොහෝ දුක් ගත යුතුය. පරපීඩාන ආදී පව්කම්ද ඒ නිසා නොයෙක් විට කරන්නට සිදුවේ. කෙසේ ආරක්ෂා කළත් ඒ ධනය රාජ චෝර ආදීන් විසින් පැහැරගත හැකිය. දිය ගිනි සුළං ආදියෙන්ද විනාශ විය හැකිය. ධන විනාශයෙන්ද ශෝක ආදිය දී දුක් වෙයි. නොදී වියදම් නොකොට මසුරුකමින් රැස් කරගෙන සිටින්නා වූ ධනය හිමියාට පලක්ගෙන නැත. ඔහුට එයින් ඇත්තේ ආරක්ෂා කිරීමේ දුක පමණකි. මසුරුකමින් කිසිවෙකුට නොදී වියදම් නොකොර ධනයට ඇලුම් කරමින් විසීම මරණින් මතු අපාය උප්පත්තියටද හේතු වෙයි. දුක්සේ රැස් කරගත් ධනය වියදම් වීමද ධනහිමියාට ශෝකයට කරුණකි. මෙසේ බලන කල්හි ධනය හෙවීම, ආරක්ෂා කිරීම, වියදම් කිරීම, විනාශ වීම යන හැම කරුණකින්ම ධනහිමියාට ඇතිවන්නේ දුකයි. ධනය නිසා නෑයෝ නෑයන් මරති, සහෝදරයෝ සහෝදරයන් මරති, දරුවෝ මාපියන් මරති, අඹුවෝ සැමියන් මරති, සැමියන් අඹුවන් මරති. මුල මැද අග යන තුන් තැනහිම දුක් ඇති කරන්නා වූ, පව් ඇති කරන්නා වූ, විශ්වාසය නොතැබිය හැක්කා වූ, මහා අනර්ථ කර වූ, ධනයෙන් වන්නා වූ අන්තරායන්ගෙන් මිදීමට ඇත්තා වූ එකම උපාය ඒ ධනය හැරදැමීමයි. එයින් ගත හැක්කා වූ උසස්ම ප්‍රයෝජනයද දන් දීමය. දන් දීමෙන් ධනයෙන් ගත හැකි උසස් ප්‍රයෝජනය මා විසින් ගත යුතුයයි මෙනෙහි කළ යුතුය. මේ යාචකයෝ හැරදමා පරලොව යන්නට සිදුවන ධනය ගෙන යාමට මාහට උපදෙස් දෙන ගුරුවරයෝ යයිද, මරණ ගින්නෙන් දැවෙන මේ ලෝකයෙන් මාගේ ධනය බැහැර කර ගැනීමට උපකාරයෝ යයිද, බැහැර කරන්නා වූ මාගේ ධනය ආරක්ෂා කර තැබීමට ස්ථානයෝ යයිද, දන් දීමෙහි යෙදීමෙන් මාහට ලෝතුරා බුදු බව ලබා ගැනීමට ආධාර කරන කල්යාණ මිත්‍රයෝ යයිද මෙනෙහි කළ යුතුය. ඒකාන්තයෙන් හැර යන්නට සිදුවන මේ ධනය ඉල්ලන්නට කලින්ම යාචකයන්ට දිය යුතුය. අමාරුවෙන් වුවද ප්‍රතිග්‍රාහකයන් සොයා දිය යුතු වස්තුව ඉල්ලන්නට මා කරා යාචකයන් පැමිණීම මාගේ භාග්‍යකි. යාචකයන්ට දීම් වශයෙන් මා කරන්නේ මාහටම අනුග්‍රහයකි. යාචකයන් නැති වුවහොත් මාහට දාන පාරමිතාව පිරිය නොහෙන බැවින් මා විසින් ඔවුනට හැකිතාක් අනුග්‍රහය කළ යුතුය. ඔවුනට දීම සඳහා මා විසින් වස්තුව සෙවිය යුතුයයිද මෙනෙහි කළ යුතුය. නොඉල්ලා යාචකයෝ මාගේ ධනය කවදා ගෙන යන්නාහුද? කෙසේ මම යාචකයන්ට ප්‍රියවෙම්ද? යාචකයෝ කෙසේ මාහට ප්‍රියවන්නාහුද? කවදා මම දෙමින් සතුටු වන්නෙම්ද? කවදා මම දුන් දෙය ගැන සතුටු වන්නෙම්ද? කෙසේ මාහට යාචකයෝ ඇතිවෙද්ද? කෙසේ මා කෙරෙහි මහත් වූ දාන අධ්‍යාසයක් ඇතිවේද? බෝධිසත්වයක් මී යයි කියා ගන්නා මම යාචකයන් හා ධනයද ඇති කල්හි නොදෙන්නේ නම් එය මාගේ මහා වංචාවක් යයිද මෙනෙහි කළ යුතුය.
අභ්‍යන්තර වස්තු දානය ගැන මෙනෙහි කළ යුතු ආකාරය මෙසේය. කෙසේ ආරක්ෂා කළත් යම්කිසි දිනයකදී ජීවිතය ඒකාන්තයෙන් නැසෙයි. ශරීරයද ඉන්පසු කුණු වී යාමෙන් හෝ සතුන්ට ආහාර වීමෙන් හෝ පොළවට පස්වීමෙන් හෝ කෙලවර වෙයි. ඊට කලින් ලේ මස් ආදී ශරීර අවයවයන් හා ජීවිතයද ඕමනා කෙනෙකුට දීමම ඉන්ගත හැකි ප්‍රයෝජනය ගැනීමයි. එබැවින් ප්‍රතිග්‍රාහකයෙකු ලදහොත් මාගේ ලේ මස් ආදියද ජීවිතයද ඔහුට දිය යුතුයයි මෙනෙහි කළ යුතුය. ලේ මස් ආදිය හෝ ජීවිතය හෝ ඉල්ලන්නා කෙරෙහි කෝපය ඇතිවිය හැකිය. එසේ නොවනු පිණිස ඒවා ඉල්ලන අය ගැන මෙනෙහි කළ යුතු ආකාරය මෙසේය. යම් කිසි දවසක කුණු වී මිනිසුන්ට ලංවිය නොහැන තැනට පැමිණෙන්නා වූ මේ සිරුරද කෙසේ ආරක්ෂා කළත් පැවැත්විය නොහෙන ජීවිතයද උදාර අදහස් ඇති බෝසත්හු නිකම්ම විනාශ වී යන්නට කලින් ප්‍රතිග්‍රාහකයන් අමාරුවෙන් වුවද සොයා දන් දෙන්නාහ. ඒවා ගන්නා ප්‍රතිග්‍රාහකයෝද සුලභ නොවෙති. සෙවීමක් නොකොට මොහු මා වෙත පැමිණීම මගේ වාසනාවකි. මොහු මට බුදු බව ලබා දීමට පැමිණියකි. මාගේ අදහස සිදු කිරීමට උපකාර වනු පිණිස පැමිණි මොහුගේ අදහසද මා විසින් සිදු කළ යුතුයයි මෙනෙහි කළ යුතුය. ලෝභය උපදන්නේ නැති ආකාරයෙන් අප්‍රහීන බැවින් සමහර විට බෝසතුන්ගේ సంతානයේහිද එය නැගී සිටිය හැකිය. දාන වස්තුන් පිළිබඳ ලෝභය හෙවත් නොදනු කැමැත්ත ඇති වුවහොත් එය දුරු කරගනු පිණිස මෙනෙහි කළ යුතු ආකාරය මෙසේය. සත්පුරුෂය සම්බෝධිය පිණිස පින් රැස් කරන්නා වූ නුඹ මේ කය හා ජීවිතයද ඒ දෙක පරිත්‍යාගයෙන් ලැබෙන කුසලයද සියලු වස්තුන්ගේ යහපත පිණිස පරිත්‍යාග කළෙහිය. එසේ කළ නුඹේ බාහිර වස්තු වලට ඇලුම් කිරීම වනාහි එළදෙන දී කඹයට ඇලුම් කිරීමක් වැන්න. එය නුඹට නුසුසුයයි මෙනෙහි කළ යුතුය. මිනිසුන් විසින් දළු කඩාගෙන යන, කොළ කඩාගෙන යන, අතු කපාගෙන යන, පොතු ගලවාගෙන යන, මුල් උපුටාගෙන යන මහත් වූ බෙහෙත් ගස ඒ ගැන කිසිවක් නොසිතන්නාක් මෙන් සකල ලෝකයාටම යහපත සිදු කිරීමට බලාපොරොත්තු වන මා විසින්ද අනේක දුක්ඛයන්ට උප්පත්ති ස්ථාන වූ අපවිත්‍ර දෑකලන උතුරන මේ සිරුරු අනුන්ගේ යහපත පිණිස යෙදවීමෙහිදී කිසිදු නොමනා අදහසක් ඇති කරගත යුතු නොවේ යයිද සිතිය යුතුය. ඒකාන්තයෙන් බිඳෙන, දිරන, විසිරෙන ස්වභාවයේ ඇති ධාතු සමූහයක් වූ මේ සිරුරෙහි හා බාහිර වස්තුන්ගේද කිසි වෙනසක් නැත. මේ සිරුර මමය කියාද මාගේ ආත්මය කියාද ගැනීම සම්මෝහයක්මය. එබැවින් බාහිර වස්තුන්හි මෙන්ම ලේ, මස්, අත්, පා, ඇස්, කන් ආදියෙහිද ආලය අතහැල යුතුය. මාගේ බාහිර වස්තුන් මෙන්ම ලේ, මස් ආදියද කැමති කෙනෙක් ගනිත්වා යයි සිතිය යුතුය. මේ දාන පාරමිතාව පිළිබඳ වූ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමයයි. මෙසේ නැවත නැවත මෙනෙහි කරන්නා වූ සම්බෝධියට නැමුණා වූ සම්බෝධියට බර වූ සිත් ඇත්තා වූ බෝසතුන්ගේ සිත කෙලසුන්ගෙන් කෙරෙන් දුරු වී පිරිසුදු වෙයි. ඔවුන්ට ධනය, ශරීරය, ජීවිතය යන මේවා කෙරෙහි අපේක්ෂාව තුනී වෙයි. ඒ හේතුවෙන් විසුද්ධි ප්‍රතිපත්තියෙහි පිහිටියා වූ බෝසතුන්ට වඩා වස්තු පරිත්‍යාගයෙන්ද අබේදාන, ධර්මදාන වශයෙන්ද සත්වයනට අනුග්‍රහ කිරීම වශයෙන්ද දාන පාරමිතාව පිරීමෙහි සමර්ථභාවය ඇති වෙයි. දාන පාරමිතාවේ ප්‍රභේද. සාමාන්‍යයෙන් දාන පාරමිතාව එකක් වුවද එය දාන පාරමිතාව, දාන උපපාරමිතාව, දාන පරමාර්ථ පාරමිතාව යයි ත්‍රිවිධ වෙයි. පුත්ත දාර ධනාදී උපකරණ පරිච්ඡාගෝ දාන පාරමී අත්තනෝ අංගං අත්තනෝ
අංග පරිච්ඡාගෝ දානං උපපාරමී අත්තනෝ ජීවිත පරිච්ඡාගෝ දාන පරමත්ත පාරමී. තේරුම පුත්‍රදාර දාන ආදී උපකරණ පරිත්‍යාගය දාන පාරමිතාව නම් වෙයි. ලේමස් ඇස්කන් අත්පා ආදී තමාගේ ශරීර අවයවය පරිත්‍යාගය දාන උපපාරමී නම් වෙයි. දෙවන දාන පාරමිතාව යනු එහි තේරුමයි. තමාගේම ජීවිතය පරිත්‍යාග කිරීම දාන පරමාර්ථ පාරමී නම් වේ. උසස් දාන පාරමිතාව යනු එහි තේරුමයි. සාමාන්‍ය එකක් වූ දාන පාරමිතාව මෙසේ තුනකට බෙදා කියනුයේ ත්‍රිවිධ බෝධීන්ගේ වශයෙනි. ලෞතුරා බුදු බවට පෙරම් පුරන බෝධිසතුන්ට දාන පාරමිතාව, දාන උපපාරමිතාව, දාන පරමාර්ථ පාරමිතාව යන මේ තුනම පිරිය යුතුය. ප්‍රත්‍යේක සම්බෝධියට පෙරම් පුරන බෝසතුන් විසින් දාන පාරමිතාව, දාන උපපාරමිතාව යන දෙක පිරිය යුතුය. ශ්‍රාවක බෝධියට පෙරම් පුරන බෝසතුන් විසින් දාන පාරමිතාව පිරිය යුතුය. දාන පාරමිතා තුනම පිරිය හැකි තැනැත්තෝ ලෞතුරා බුදු බවට පැමිණෙති. පළමුවන දෙවන පාරමිතා දෙක පමණක් පිරිය හැකි තැනැත්තෝ පසේ බුදු බවට පැමිණෙති. පළමුවන දාන පාරමිතා පමණක් පිරිය හැකි තැනැත්තෝ ශ්‍රාවක බෝධියට පැමිණෙති. සීල පාරමිතා ආදී ඉතිරි පාරමිතා 9හි මේ ප්‍රභේදය කියන ලද පරිද්දෙන් සැලකිය යුතුය. මහබෝසතාණන් වහන්සේගේ දාන පාරමිතාව පිළිබඳ විසයිහ ජාතකය, අකිත්ති ජාතකය, සංඛ ජාතකය, නිමි ජාතකය, වෙස්සන්තර ජාතකය, කුරු රාජචර්යාව, මහා සුදස්සන රාජචර්යාව, මහා ගෝවින්ද චර්යාව, චන්ද රාජචර්යාව යන ආදිය කිය යුතුය. දාන උපපාරමිතාව පිළිබඳ සිවි ජාතකය, චුල්ල පදුම ජාතකය, චද්දන්ත ජාතකය, සීලවනාග රාජ ජාතකය කිව යුතුය. දාන පරමාර්ථ පාරමිතාව පිළිබඳ සස ජාතකය, නිග්‍රෝධ මිග ජාතකය, කදිරංගාර ජාතකය, මහා කපි ජාතකය, ජයද්දිස ජාතකය යනාදිය කිය යුතුය. තිලෝක විජය චක්‍රවර්ති රජතුමාගේ මනෝමය දානය. පින්පව් වනුයේ ඒ ක්‍රියා සිදු කරන්නා වූ සිත්ය. යම්කිසි දාන වස්තුවක් ප්‍රතිග්‍රාහකයෙකුට දෙන්නා වූ සිත හෙවත් දීමේදී පහළවන්නා වූ සිත බඳු වූ සිතක් දාන වස්තුවක් හා ප්‍රතිග්‍රාහකයෙකු නොමැතිව යමකුට තමාගේ సంతානෙහි ඇති කරගත හැකි නම් ඒ සිතද සත්‍ය වශයෙන්ම දීම සිදු කරන්නා වූ සිතසේම කුසල සිතක් වෙයි. යම්කිසි දාන වස්තුවක් ප්‍රතිග්‍රාහකයෙකුට දීමේදී ඇතිවන කුසල සිතට සමාන සිතක් දාන වස්තුවක් හා ප්‍රතිග්‍රාහකයෙකු නැතිව ඉපදවීම ඉතා දුෂ්කරයි. අතීතයේ අප මහ බෝසතාණන් වහන්සේ තිලෝක විජය නම් වූ චක්‍රවර්ති රජව මනෝමය මහා දානයක් දුන් බව බුද්ධ අපදාන පාළියෙහි දැක්වෙයි. මනෝමය දානය යනු දාන වස්තුන් හා ප්‍රතිග්‍රාහකයන් නැතිව දාන වස්තු හා ප්‍රතිග්‍රාහකයන් සිතින්ම මවාගෙන සිතින්ම දෙන්නා වූ දානයකි. ත්‍රිලෝක විජය චක්‍රවර්ති රජතුමා දුන් මනෝමය දානය කවර ආකාරයකින්වත් සත්‍යයෙන් සත්‍ය වශයෙන් සිදු කළ නොහැකි අති විශාල දානයකි. එය මෙසේය. එතුමා විවේක ස්ථානයක හිඳ දසදහසක් සක්වල සෑම තැනම දියෙහි ගොඩෙහි අහසෙහි ඇත්තා වූ රන් රිදී මුතුමැණික් ආදී රත්න සියල්ල තමාගේ භවනට සමීපයට සිතින් රැස් කළේය. ඒ සත්‍ය වශයෙන් රැස් කිරීමක් නොවේ. රැස් කරන සේද රැස් වූ සේද සිතින් සිතා ගැනීමකි. ඉක්බිති එතුමා සිතින්ම රිදීයෙන් බිමක් කොට ඒ රත්නයන්ගෙන් මහල් බොහෝ ගණනක් ඇති දහස් ගණන් කාමර ඇති දහස් ගණන් ශාලා ඇති දහස් ගණන් දොරවල් ඇති දහස් ගණන් කණු ඇති මාලා කර්ම ලතා කර්ම සුසැදි අති විශාල ප්‍රාසාදයක් සිතින්ම තැනුවේය. ඉරහඳු තරු ආදියෙන් අලංකාර කරන ලද වියනින්ද රහුදැල් මල්දම් කොඩි තොරන් පුන්කලස් ආදියෙන්ද එය පිරවී දෙව් විමනක්සේ සරසන්නට ලද්දේය. එහි නොයෙක් පැහැති බුමුතුරුණු අතුරා
සත්‍රුවනින්ම කල ලක්ෂ ගණනන් හිඳින නිදින අසුන් පිහිට වීය. ඒවායේ අගනා ඇතුරිලි අතුරන ලදහ. කොට්ට මෙට්ට තබන ලදහ. පහන් පිහිටුවන ලදහ. වාසස්ථානයකට තිබිය යුතු සියල්ලම එහි තබන ලදහ. ඉක්බිති රජතුමා අතීත වූද වර්තමාන වූද සියලු බුදුවරයන් වහන්සේලාද පසේ බුදුවරයන් වහන්සේලාද බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාද ඒ ප්‍රාසාදයට සිතින්ම වැඩම කරන ලදහ. දෙව්ලොව හා මිනිස්ලොව කප්රුක් වලින් නානා වස්ත්‍රයන්ගෙන ඒ සෑම දෙනා වහන්සේට සිතින්ම තුන් සිවුරු පිදීය. ප්‍රණීතවත් ආහාර පානයන් පිළිල කොට මාණික්‍යමය පාත්‍රවලට බෙදා ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිතින්ම පිරිනැමීය. තෙල් ගිතෙල් මී හකුරු ආදී බෙහෙත් වර්ගද ඒ ආර්යයන් වහන්සේලාට පිරිනැමීය. එතුමා තමාගේ ප්‍රාසාදයෙහි ස්වර්ණමය අසුන්වල බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගෙන් සමහර කෙනෙකු සැතපී සිටින හැටිද සමහර කෙනෙකු සමාපත්තිවලට සමවැදී සිටින හැටිද සමහර කෙනෙකු දහම් දෙසන හැටිද බුදුවරුන්ගෙන් පැන විචාරණ හැටිද බුදුවරු ඒවා විසඳන හැටිද ශ්‍රාවකයන් බුදුවරයන්ගෙන් පැන විචාරණ හැටිද බුදුවරු ශ්‍රාවකයන්ගෙන් පැන විචාරණ හැටිද ඒවා විසඳන හැටිද රහතන් වහන්සේලා ඔවුනොවුන් පැන විචාරණ හැටිද විසඳන හැටිද සිතමින් ප්‍රීති විය. ප්‍රාසාදයේ අවට උයන් පොකුණුවල මල් පිපීස් තිබෙන හැටිද තමා මල් නෙලා ප්‍රාසාදයට ගෙන ගොස් පුදන හැටිද නානා වර්ණ පක්ෂීන් ප්‍රාසාදයේ අවට මල් රුක් වල ගායමින් නටමින් ඒ පෙදෙස අලංකාර කරන හැටිද ප්‍රාසාදයේ අවට පූජා පිණිස නොයෙක් තූර්යයන් වාදනය කරන හැටිද ගී නැටුම් පවත්වන හැටිද දෙව් මිනිසුන් එහි රැස්වන හැටිද ගස් මුදුන් කඳු මුදුන් වල නන් පැහැති කොඩි ලෙලදෙන හැටිද සිතින් බලමින් එතුමා ප්‍රීති විය. එතුමා තමාගේ මනෝමය දාණයෙන් ලෝකයා හට මෙසේ අනුමෝදන් කරවන ලද්දේය. යං කිංචි කුසලං කම්මං කත්තබ්බං කිරියං මම කායේන වාචා මනසාති දේශ සුකතං මයා යේ සත්තා සංඤීනෝ අත්ති යේච සත්තා අසංඤීනෝ කතං පුඤ්ඤ පලං මයිහං සබ්බේ භාගී භවන්තු තේ යේස කතං සුවිද්දිතං දින්නම් පුඤ්ඤ පලං මයා යේච තස්මින් න ජානාති දේවා ගණත්වා නිවේදයුං සබ්බ ලෝකම්හි යේ සත්තා ජීවන්තහාරා හේතුකා මනියුඤ්ඤං භෝජනං සබ්බං ලබ්බන්තු මම චේතසා. කය වචන සිත යන තුන්දොරින් සිදු කළ යුතු වූ කුසල කර්ම සංඛ්‍යාත යම්කිසි ක්‍රියාවක් දෙව්ලොව හිපදීමට හේතු වන පරිදි මා විසින් මනාකොට කරන ලදද ඒ කුසලයාගේ ඵලය සිත් ඇත්තා වූද සිත් නැත්තා වූද සියලුම සත්වයෝ ලබත්වා. මා විසින් මේ පින් ඵලය දුන් බව නොදන්නා වූ සත්වයනට දෙවියෝ ගොස් ඒ බව දන්වත්වා. ලෝකේ යම් සත්ව කෙනෙක් ආහාරයෙන් ජීවත් වෙද්ද ඒ සියල්ලෝම මාගේ කුසල චිත්ත බලයෙන් සියලු යහපත් බොජුන් ලබත්වා යනු ඒ ගාථාවල අදහසයි. මෙසේ දෙන ලද මනෝමය දාණයෙන් ලැබූ බොහෝ ඵලද අපදාන පාළියේහි දක්වා තිබේ. දික්වන බැවින් මෙහි නොදක්වනු ලැබේ. නැතිදේ තමාගේ හිතට ඇති වස්තුන්සේ පෙනෙන හැටියට සිටිය හැක්කේ සමාධිය පුරුදු කළ යෝගාවචරයනටය. ත්‍රිලෝක විජය චක්‍රවර්ති රජතුමාට තමාගේ සිතට පෙනෙන හැටියට ප්‍රතිග්‍රාහකයන් හා දාන වස්තුන් සිතින් නිර්මිත කරගත හැකි වනුයේ ඔහු යෝගාවචරයෙකු වූ බැවින් යයි සිතිය හැකිය. මේ කතාව මෙහි දක්වන ලද්දේ හිතින්මද දානමය කුසලයේ සිදු කර ගැනීමට ඉඩ ඇති බව දැනගනු පිණිසයි. තමා අයත් වස්තුන් කෙරෙහි ලෝභය දුරු කොට ඒවා දීමට ශක්තිය නැති තැනැත්තන් විසින් වස්තුව වියදම් නොකොට සිතින්ම දන් දෙමි කියා හිතුවේද ඒවායේ බලයක් නැත. ඒවා ඇත්තා වූ වස්තුව දීමේදී ඇතිවන සිතුම් වලට සමාන නොවේ. මනෝමය කුසලය මතු විපාකගෙන දීමට තරම් ශක්තියක් ඇතිවීමට නම් ඇත්තා වූ වස්තුව දීමේදී පහළවන කුසල චිත්තයට සමාන සිතිය යුතුය.
තමා අයත් වස්තුව දීමට ශක්තියක් නැතිකමින් ඒවායේ ලෝභය දුරු කිරීමට ශක්තියක් නැතිකමින් ඒ සිතින් දන් දෙන තැනැත්තෙකුට මනෝමය දානයේ දීම් වශයෙන් තමා අයත් වස්තු පරිභෝග කිරීමේදී ඇතිවන සිත්වලට සමාන සිත් ඇති නොවේ. මෙය බොහෝ දෙනා මුලා විය හැකි කරුණකි. හිතින්ම දන් දුන්නාම ඇතයයි කියා අයත් වස්තුව නොදී සිතින්ම දෙන්නට සැරසීම නොමග යාමකි. තමාගේ වස්තුවට ඇති ලෝභය දුරු කළ නොහැකියන්ට සිතින්ම දන් දීම පුරුදු කිරීමෙන් කිය යුතු එක්තරා ප්‍රයෝජනයක් තිබේ. එනම් දන් දීමේ ශක්තිය ලැබීමයි. හිතින් දන් දී දන් දීමට සිත පුරුදු කරන කල්හි දීමට ඇති බය ක්‍රමයෙන් පහ වී තමා අයත් වස්තුව දීමේ ශක්තිය ක්‍රමයෙන් ලැබේ. එසේ කරන තැනැත්තාගේ හිත දීමට නැවෙයි. ඒ හේතුවෙන් කල්යාමෙන් ඒ තැනැත්තාට දන් දිය හැකි කෙනෙකු විය හැකිය. යේච බුද්ධා අතීතාච යේච බුද්ධා අනාගතා පච්චුප්පන්නා ච යේ බුද්ධා අහං වන්දාමි සබ්බදා යනුවෙන් වර්තමාන බෞද්ධයන් කරන වන්දනාවද නැත්තා වූ බුදුවරයන් සිතින් අරමුණු කොට කරන්නක් බැවින් මනෝමය වන්දනාවකි. නැත්තා වූ බුදුවරයන් සිතින් සලකාගෙන මල් පහන් සුවඳ ආහාර යනාදිය ඒ බුදුවරයන්ට පිදීමද අර්ධ වශයෙන් මනෝමය දානයකි. ඒ අර්ධ මනෝමය දානයක් වනුයේ දන් දීමකට තිබිය යුතු දාන වස්තුවය ප්‍රතිග්‍රාහකයෝ යන අංග දෙකින් දාන වස්තුවක් වූ එක් අංගයක් ඇතිව ප්‍රතිග්‍රාහක අංගය නැතිව කරන පූජාවක් වනෙහිනි. ත්‍රිලෝක විජය රජතුමාගේ දානයට අතීත වර්තමාන බුදුවරයන් වහන්සේලා පමණක් ගන්නා ලදහ. අනාගත බුදුවරයෝ නොගන්නා ලදහ. ඒ බව යේච ඒතරහි අත්ථි බුද්ධා ලෝකේ අනුත්තරා අතීතා වත්තමානා ච භවනං සබ්බේ මාහරි යන අපදාන ගාථාවෙන් දැක්වේ. මෙකල වන්දනාවට කාලාත්‍රයෙහිම බුදුවරයන් ගෙන තිබේ. ඒ වෙනසද